ගුරුසිත නොරිදවා වේලාව නොවර්දවා බැතිපෙම් උපදවා අකුරු උගනී කුමරු සොඳවා. අපිට අපේ සාහිත්‍ය තුළ අපේ සංස්කෘතික පද්ධතිය තුළ අකුරුවලට මේ ශිල්ප ශාස්ත්‍රයට ලබා දෙන්නේ අද්විතීය ස්ථානයක්. මේ අද්විතීය ස්ථානයට යන ගමනට අපිට බිඳෙන් බිඳ මේ රටේ සංස්කෘතික ලක්ෂණ, මේ රටේ සભ્યත්වය, මේ රටේ උරුමය, අපේ අයිතිය ගැන මතක් කරන්නටම අවශ්‍යයි. ඇහැරෙන්න අපි මේ රට වෙනුවෙන් අද දවසේ දායාද කරන්නේ මෙන්න මේ තිලිනය. ඇහැරෙන්න. උපත ලැබුවේ ජගත් මිහිතන සම්මානය දිනු නැනෝ තාක්ෂණය භාවිතා කරමින් කෘමිනාශක සඳහා ස්වභාවික විකල්පයක් සොයාගත් සිදත් නුගේ තැන්න මහතා අද දිවයිනට ළඟා වුණා. මෙම සොයා ගැනීම මගින් ලෝක කෘෂිකර්මාන්තයේ පරිවර්තනීය වෙනසක් ඇතිවන බව උළෙල ඇමතු ජගත් ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානී ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්පත් කර දුන් නුගේ තැන්න මහතා තුන්නස්ගිරිය නුගේ තැන්න නාදල්ලෙන් ගෙත්තම් කළ දේශේ ඔයි විස්සෙන් විස්කම් කළ දේශේ ආගම් නෑගම් යන රන්දේශේ අපි ලියමු සෙනෙහසේ සංදේශේ ඇහැරෙන්න 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 අස්විතනකතින් මුතු හැදුවේ අපි බත හැදුවේ අපි හිත හැදුවේ අපි මල්වර නැකතින් නැගිටිමු අලුතින් ඇහැරෙන්න देवो वස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ ශ්‍රී ලංකා දඹරන් විස්කම් ඔප වැටිලා ගම්මානෙන් ලෝකෙට දොර හැරුණාවේ මැද පෙරදිග කතරට හඬනා පවුසෝදා මව්කිරි එරුණාවේ සයුරෙන් දන් මිනිමුතු නෙලනා රට වට කර මාදැල්ල දුනාවේ දළු සුවඳින් කහවරුණනා රතු තිලකය සිනාව පිපුණාවේ අස්විත නැකතින් මුතු හැදුවේ අපි බත හැදුවේ අපි හිත හැදුවේ අපි මල්වර නැකතින් නැගිටිමු අලුතින් ඇහැරෙන්න 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 තාත්තේ ඇහැරෙන්න. මේ රට නැවතත් ඇහැරෙන්නට අවශ්‍යම මොහොතක අපිට ඇහැරෙන්නට කාරණා දහසකුත් දේවල් මතු වෙමින් මතු කරමින් යන අවස්ථාවක්. මේ මොහොත අපේ රටේ ඇහැරෙන මොහොත. මතුගම කළුකන්දාව අත්වැල්තොට ප්‍රදේශයේ රූපගත කෙරුණු මේ රූපරාමු අපි සිහියට ලබා ගන්නවා. මේ රූපරාමු තුලින් අපේ රටේ දිශානතිය කොයි අතරද යන්නේ කියන කාරණාව. අපි ඔන්ලයින් වර්චුවල් ක්ලාසස් කරන්න අපි රූප මාධ්‍යයෙන් නිවසට තාක්ෂණය ඔස්සේ උගන්වන්න කතා කරන යුගයක තවමත් ගස් මුදුන් වලට සිග්නල් හොයන ගස් මුදුන් වල සිට අපේ තාක්ෂණය දකින
තැනකට අපි පත් වෙලා තියෙනවා කියන කාරණාව අපිට අමතක කරන්නට බෑ. අපිට මේ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ බොහොම අපූරු කියමනක් ලැබෙනවා. පන්සලේ පිටිපස්සේ ගල්තලාවේ මුදුනටම නැගගෙන මහ දවාලේ සරසවි යන්න සිග්නල් නෑ තුලානේ කඳුළු ඇමතුමක් දුන්නා පුංචියකි. ඔන්ලයින් කීවා දැන් පාඩම් කරන්නේ ෆෝන් එකේ මුකුත්ම නෑ වැටෙන්නේ. මේ හීනවලට කවදද තටු ලැබෙන්නේ යන්නම් සර් අලියනවා හැන්දෑවේ. අකිල ජයසංක මේ පදමාලාව සමාජ මාධ්‍ය ජාලාවට එකතු කරන්නේ මේ රටේ බොහෝ දෙනෙකුට අමතක වෙන අමතක කරනු ලැබූ සහ සිහියට ගන්නවත් අකමැති කටුක යථාර්ථයක් සිහිපත් කරමින් අද දවසේ මේ රටේ අධ්‍යාපනය කොයි අතටද ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ මොහොතේ අපේ රටේ අධ්‍යාපනය කොයි දිශානතිය ඔස්සේද ගමන් කරන්නට අවශ්‍ය කියන කාරණාව අපි සිහිපත් කරනවා දැහැරෙන්න වැඩසටහන තුලින් අද දවසේ අපේ සම්පත් දායකත්වය සඳහා අද දවසේ අපේ බුද්ධිමය දායකත්වය සඳහා මෙහි පැමිණලා සිටින්නේ ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා කිත්සිරි ලියනගමගේ මහත්මයා අපි ආයුබෝවන් කියලා ඉතාම ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේමයි විභාග කොමසාරිස් ජෙනරාල් බී සනත් පූජින් මහත්මයා ඉතාම ගෞරවණීයව පිළිගන්නවා. විභාග කොමසාරිස් තාක්ෂණාංශය ඩී.ඒ. චන්ද්‍රසිරි මහත්මයා අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේමයි කොළඹ විශාඛා විද්‍යාලයේ විද්‍යාලාධිපතිනි සදමාලි අවිරුප්පල මහත්මිය ගෞරවණීයව පිළිගන්නවා මේ අවස්ථාවට. ඒ වගේමයි මහාචාර්ය ප්‍රියංජලි දේ සොයිසා මහත්මිය මනෝවෛද්‍යතුමිය ඇය අපිත් එක්ක මේ මොහොතේ එකතු වෙලා ඉන්නවා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අපි ආයුබෝවන් කියලා ගෞරවණීයව පිළිගන්නවා හැරෙන වැඩසටහනට. අද දවසේ අපිට ඊටමත් කටුක යථාර්ථයක් කතා කරන්නට තිබෙනවා. මේ මොහොත ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබන්නට ආරාධනා කරන මොහොතක්. හැබැයි අපි අමතක කරන්නට හොඳ නැහැ මේ මොහොත වනකටත් සමහර දරුවෝ Tamanට කියලා ජංගම දුරකථනයක් නිවස ආසන්නයේවත් නැති ජංගම දුරකථනයක් හොයාගත්තත් සිග්නල් කණුවක් පේන දුරකවත් නැති දරුවෝ ඉන්නවා. ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි. ඔව්. ඇත්ත නේද කතාව? කතාව ඇත්ත. අපි පිළිගන්නවා. මොකද අපි මොන තාක්ෂණය ගෙනිච්චත් අදත් ශ්‍රී ලංකාවේ ඈත දුෂ්කර ගම්මානවල ඉන්න දරුවන්ට මේ පහසුකම නැහැ. අද විවේචනාත්මක බහුතරයක් කතා කරනවා ඔන්ලයින් සහ අනෙකුත් ක්‍රමවේදයන් තුල අපි අධ්‍යාපනය දෙන්න හැදුවට එය ගන්න තරම් සාර්ථක තාක්ෂණ දැනුමක් අඩුම තරමේ අපි භාවිත වචනයෙන් කිව්වොත් ස්මාර්ට්ෆෝන් එකක් තියා රූපවාහිනියවත් විදුලියවත් නැති ජනතාවක් ඉන්න අතරේ අපි මොනවද මේ කතා කරන්නේ කියන ප්‍රශ්නය අපිට යොමු වෙනවා. හැබැයි ලක්ෂාන් අපි මෙහෙම හිතමු. ඔය අධ්‍යාපනය මේ COVID-19 එක්ක මතුණු ප්‍රශ්නයක් නෙවෙයි. මේ වැනි දුෂ්කරතා සහිත ගම්මානවල අධ්‍යාපන ක්‍රමවේදයට අපි විවිධ උපක්‍රම යොදමින් ක්‍රියාත්මක වෙන වකවානුවක් එදත් තිබුණා අදත් තිබෙනවා. ඒ නිසා ඒ පහසුකම තුල අධ්‍යාපනයේ ගමේ ළමයාට දෙන්නේ කොහොමද කියන එකට පිළියම් අධ්‍යාපන අමාත්‍යාංශය නිරන්තරයෙන් හෙව්වා. ගරු අධ්‍යාපන අමාත්‍යතුමා ලේකම්තුමා ඇතුළු කණ්ඩායම නිරන්තරයෙන් සතිපතා දිනපතා සාකච්ඡා කරනවා. අපි තාක්ෂණික දැනුම ඇති දරුවන්ට මේ ඊතක්සලාව විවිධ ආකාරයේ විවිධ රූපවාහිනී මාධ්‍ය දැන් අලුත් නාලිකා ආරම්භ කරලත් අපි අධ්‍යාපන ක්‍රමයේ ගෙනියනවා. එහෙත් මේ දරුවුන් ගැන හැබැයි මේ අපි කතා කරලා ඔය ප්‍රශ්නය තුල රැකෙනවා නම් රැඳෙනවා නම් දිය හැකි 80%කටවත් අපි නොදී ඉන්නවද? අර ලබාගත නොහැකි 120 ගැන කතා කර අර 80% අමතක කරනවද කියන ප්‍රශ්නෙත් ලක්ෂාන් මතුවෙනවා. ඒ වගේම මතුවෙන තවත් ප්‍රශ්නයක් තමයි අපි මේ 80%ද 70%ද මේ ප්‍රමාණයකට මෙම තාක්ෂණය යොදාගෙන මෙම ක්‍රමවේදය උපයෝග කරගන්න අතරම අපගේ වගකීමක් යුතුයකමක් තිබෙනවා අර 20 සඳහා හෝ 15 සඳහා යම් ක්‍රමවේදයක් අනුගමනය කරන්න. අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. 100% සාර්ථක නොවෙන්න පුළුවන්. මොනවද ගන්න ක්‍රියාමාර්ග? එකක් අපි තැපැල් පතිතුමත් එක්ක කතා කරලා අරුව අමාත්‍යතුමා ගරු ලේකම්තුමා තැපැල් දෙපාර්තමේන්තුව උපකාර කරගෙන අප මේ ලබා දෙන නිබන්ධන ප්‍රශ්න පත්‍ර අනිකුත් මෙවලම් ඒ දරුවාට මුද්‍රිත නිබන්ධනසේ ගෙදරටම ලබා දීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන්නට දැන් දැඩි වෑයමක් දරනවා. එහෙත් අමතක කරන්න එපා ලක්ෂාන්. අද අපි කතා කරන 10 20 එදත් ගමේ හිටියා. එදා ගමේ අලි ගැහුවා. ගම් වතුරට අහු වුණා. යන්න බැරිව තිබුණා.
පැල්පත්වල හිටියා. හේනට අධ්‍යාපනය නැහැ. දරුවා අම්මට කියලා ඇවිල්ලා දරුවෝ දෙන්න බලාගන්නේ ලොකු දරුවා. ඒ දරුවගේ අධ්‍යාපනය නැහැ. මේවා තිබුණා මෙතෙක් කලු. අපි අද ඕනවටත් වැඩි මේ පැත්ත සමහර විට කතා කරනවාදෝ කියලා විවේචනාත්මක සමහරව අදහස් දක්වා මේ පිළිබඳව අපට හිතෙනවා. ඇයි අපි සමහර විටක 100ක් ඉන්න තැන 80කට දෙන්න පුළුවන් දෙයක්වත් නොදී 20 ගැනම ලත වෙන්නේ කියන ප්‍රශ්නයත් අපිට එනවා. අපි අමතක කළා නෑ ලක්ෂාන්. අධ්‍යාපන අමාත්‍යාංශයේ විවිධ ක්‍රියාමාර්ග අරන් තියෙනවා. තව දුරට අර ගන්නමින් සිටිනවා. ඒ ගම්වල ඉන්න සූරියවැද කාත්තන් කුඩිද හොර උපතානිද ඒ දරුවන්ටත් අධ්‍යාපනය දෙන්න විවිධ වැඩපිළිවෙළ අධ්‍යාපන අමාත්‍යාංශය විවිධ ක්‍රියාකාරකම් උත්සුක වෙලා තිබෙනවා. ඔබතුමා කියනවා 80ක් දෙනාට අපි මේ තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබා දෙන්නට අවශ්‍යයි. 20ක් දෙනාට මේක දෙන්න බැරි වෙන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඔවුන්ටත් දෙන්න උත්සාහ කරනවා කියලා. හැබැයි මේ මොහොත වෙනකොට දරුවෝ නිවෙස් වලට කොටු වෙලා ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සහ ඔවුන්ගේ අධ්‍යාපන මෙවලම් වල තියෙන දුර්වලතා හේතුවෙන් ඔවුන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ බරපතල දුෂ්කරතා තියෙනවා. ඒ වගේම මේ දරුවෝ මේ මොහොත වන විට දැඩි මානසික ආතතියෙන් පෙළෙනවා කියලා අපිට ඉතාම වේගෙන් ප්‍රතිචාර දක්වනවා Facebook live පිටුව ඔස්සේ. මේ මොහොතේ මේ දරුවන්ගේ ආතතිය සඳහා අපි යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුද නැද්ද? මහාචාර්යතුමනි, අපි මේ පැනය ඔබතුමියට යොමු කරනවා. මම හිතන්නේ ලක්ෂණ දැන් අපිට කියන්න බෑ දරුණු මානසික තත්ත්වයක් තියෙනවා කියලා. මොකද ඒ වගේ අදහසක් ගන්න නම් අපිට සමීක්ෂණ මැදින් රිසර්ච් තියෙන්න ඕනේ. නමුත් ඉතින් ඒ නිසා දරුණු කියන වචනේ අපි බොහෝ පෙරේස්මෙන් පාවිච්චි කරන්න ඕන වචනයක්. මොකද යම්කිසි පුද්ගලයෙකුට මේ වසංගත තත්ත්වය නිසා පීඩනයක් දැනෙන්නේ ඒ පුද්ගලයාගේ යම් යම් පෞරුෂත්වයේ ලක්ෂණ නිසා, තමාගේ සමාජයේ තියෙන ලක්ෂණ නිසා, ඉස්සර එයාට තිබුණු යම් යම් ඍණාත්මක අත්දැකීමක් තියෙනවා නම් ඒ නිසා. එහෙනම් මේ වසංගත තත්ත්වය නිසා යම්කිසි පුද්ගලයෙකුට මානසික බලපෑමක් තියෙනවා නම් ඒ වසංගතයම කියලා අපිට කියන්නට බෑ. ගොඩක් සාධක තියෙනවා යම්කිසි කෙනෙකුට මේකෙන් මානසික බලපෑමක් ඇති කරන්න. ඒ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි අපිට දැන් මේ වසංගත තත්ත්වය මොන විදියට කෙනෙකුට බලපෑවත් හැම කෙනාටම යම්කිසි සුළු වශයෙන් හරි බලපාන්නට පුළුවන්. එහෙමනම් අපේ දරුවන්ට යම් යම් මානසික තත්ත්වය හොඳින් තියාගන්නට අවශ්‍ය උපදෙස් චිකිත්සකයන් උපදේශනයක් ලබා දෙන එක අවශ්‍යයි. දැන් අපි දන්නවා අපේ පාසල් පද්ධතියේ ඉන්න උපදේශනය හා සම්බන්ධ ගුරුවරියන්. දැන් අපිට ඒගොල්ලන්ව යොමු කරගන්න පුළුවන්. දැන් යම්කිසි පාසලක ඒ වගේ ගුරුවරයෙක් ඉන්නවා නම් ඒ ගුරුවරයා ඒ පාසලේ ඉන්න දරුවන්ට යම්කිසි මානසික තත්ත්වයක් තියෙනවා නම් ඒ ගුරුවරයාට පුළුවන් ඒ දරුවන්ගේ මානසික තත්ත්වය ගැන බලන්න. ඊට අමතරව අපේ නැෂනල් ලෙවල් එකේ යම්කිසි මානසික යම්කිසි චකිතයක් තියෙනවා නම්, බයක් තියෙනවා නම්, දුකක් තියෙනවා නම් අපිට හොට්ලයින් තියෙනවා. රජයේ සේවාවනුත් තියෙනවා, පෞද්ගලික සේවාවනුත් තියෙනවා. මේ දෙවනම සේවාවන් වර්ග දෙකම බොහෝ දුරට ටිකක් මේ ෆ්‍රී සර්විස් එකක්. ඉතින් ඒවට අපේ දරුවන්ට සම්බන්ධ වෙන්න. දරුවන් විතරක් නෙවෙයි අපේ ගුරුවරුන්ට, දෙමාපියන්ට සෑම කෙනාටම යම් යම් ප්‍රමාණයේ මානසික බලපෑම් තියෙන්න පුළුවන් මේ වසංගතයට. ඒ නිසා අර මානසික උදව්වක් මානසික තත්ත්වය ප්‍රබෝධමත් කරන්න උදව්වක් දෙන එක අත්‍යවශ්‍යයි. අපිට Facebook live ඔස්සේ ජනතාව දිගින් දිගටම ප්‍රශ්න යොමු කරනවා. එක් ප්‍රශ්නයකට ප්‍රධාන තැනක් හිමි වෙලා තියෙනවා. අපි මේ ප්‍රශ්නේ ඍජුව අහනවා විභාග කොමසාරිස් ජනරාල්තුමාගේ. උසස් පෙළ විභාගේ පවත්වනවද? උසස් පෙළ විභාගේ අපි පවත්වන්න ඕන. අගෝස්තු මාසේ ළමයි සූදානම් වෙනවා. ඊළඟට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සූදානම් වෙනවා. ওই චෝදනාව ඔය විදියට කියන නිසාමයි ජනතාව යොමු කරන්නේ. ජනතාව කියනවා මේ දෙකට දෙවාර උත්තරේ දෙනවා. වැට උඩ උත්තරයක් දෙනවා. හරියට උත්තරයක් දෙන්නේ නැහැ. අගෝස්තු මාසේ දරුවෝ විභාගයට සූදානම් වෙලා ඉන්නවා නම්, දරුවෝ විභාගයට සූදානම් වෙන්න අවශ්‍ය නම් ඒ පිළිබඳව නිශ්චිත පිළිතුරක් විභාග කොමසාරිස් ජනරාල්තුමා හෝ කිසියම් බලධාරියෙක් දෙන්නේ නැහැ කියලා බරපතල චෝදනාවක් තියෙනවා. අපිට නිශ්චිත උත්තරයක් තාමත් ලැබුණේ නැහැ. මම හිතන්නේ මේක නිශ්චිත උත්තරයක් දැම්ම අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව දැන් මේ අපි අද කතා කරන්නේ
මැයි පළවෙනිදා මැයි මාසේ ආරම්භ වුණා. ජුනි ජූලි මාස දෙකක් තියෙනවා. ඒතකොට අපේ නියමිතව තියෙන්නේ අගෝස්තු මාසයේ විභාගයේ පැවැත්වීමට. එතකොට අපේ දරුවන්ට පුළුවන් වෙනවා මේ තව මාස දෙකකුත් තියෙනවා. අපි හිතමු මැයි මාසෙත් අයින් කරොත් අපිට ජුනි ජූලි කියලා මාස දෙකක් තියෙනවා. එතකොට මේ දරුවන්ට සූදානම් වෙන්න කාලයක් අවශ්‍යයි. එතකොට මේ ලැබිලා තියෙන නිවාඩු කාලේ අපි අපතේ යවන්න හොඳ නැහැ. අගෝස්තු මාසයේ විභාගයේ පැවැත්වෙන බව සඳහන් වෙන නිසා ඒ සඳහා සූදානම් වීම ඉතාම වැදගත් වෙනවා කියන එක තමයි මගේ අදහස. ඒ කෙසේ වෙතත් අපිට මම හිතන්නේ යම් යම් ප්‍රශ්න තියෙනවා. දැන් වාර්තා වෙලා තියෙනවා විශේෂයෙන් මෙවර විභාගයේ සඳහා කණ්ඩායම් 3ක් ඉදිරිපත් වෙනවා. පළමු වර විභාගයට පෙනී සිටින කණ්ඩායම. ඊළඟට දෙවන වර පෙනී සිටින කණ්ඩායම. මේ කණ්ඩායම් දෙකම නව නිර්දේශය සඳහා තමයි පෙනී ඉන්නේ. ඊළඟට තුන්වන වර පෙනී සිටින කණ්ඩායම පැරණි නිර්දේශය සඳහා තමයි පෙනී සිටින්නේ. කෙසේ වෙතත් මේ කණ්ඩායම් තුනටම එකම මට්ටමේ ප්‍රශ්න පත්‍රයක් අපි දෙන්නට ඕන. එතකොට විශේෂයෙන් පළවෙනි කණ්ඩායමේ යම්කිසි ගැටලුවක් තියෙනවා. ඔබ කවුරුත් දන්න අප්‍රේල් මාසයේ සිදු වුණ සහරාන් සිද්ධිය නිසා ඒ වගේම වර්තමාන තත්ත්වය නිසා ඇතැම් විෂය කොටස් ආවරණය කිරීමට හැකියාව ලැබිලා නැහැ. ඒ නිසා ඉතා පැහැදිලිව මේ පිළිබඳව අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡා කරා. අධ්‍යාපන ඇමැතුමා, අධ්‍යාපන ලේකම්තුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ ළමයින්ට අසාධාරණයක් නොවන විදිහට විභාගයේ පැවැත්විය යුතුයි කියන එක. ඒක විශේෂයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ කිසිම කණ්ඩායමකට අසාධාරණයක් වෙන්න බෑ. මොකද නැත්තම් විශ්වවිද්‍යාලයට ප්‍රවේශයේදී යම් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම විෂය කොටස් ආවරණය වෙන්නට ඕන. ඒ නිසා අපිට කල් තියෙනවා. තව මාස දෙකක් තියෙනවා. කෙසේ වෙතත් මේ සියලු තීරණ අපිට ගන්න වෙන්නේ ඔබ කාටත් තීරණව ඇති සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ නිගමන අනුව. ඒ නිසා අපිට තව මාස දෙක තුනක් තියෙන නිසා අපි විශේෂ නිර්දේශ වලින් 80ක් 90ක් අවසන් කරලා තියෙන නිසා ළමයින්ට විභාගයේ සඳහා සූදානම් වීමට මේ කාලය යොදා ගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. දෙවනුව අපිට සාකච්ඡා කරන්න පුළුවන් තව ඉස්සරහට අපි විභාගයේ සඳහා ගන්න තීරණය සම්බන්ධව. බොහොම ස්තුතියි ඩී.ඒ. චන්ද්‍රසිරි මහත්මයාට යොමු වෙනවා. දැන් සමහර විෂය කොටස් තියෙනවා මේ වෙනකොට ආවරණය වෙලා නැති. ඔබතුමා කියනවා 90ක් විතර විෂය කොටස් මේ වෙනකොට ආවරණය වෙලා තියෙන්න පුළුවන්. හැබැයි අපි දන්නවා සමහර ලාට විෂය පතයන් මාරු කරනවා දරුවෝ. අපි ගත්තොත් එහෙම විද්‍යා විෂයන් කරන ළමයි වාණිජ අංශයට හෝ කලා අංශයට යොමු වෙනවා. එතකොට ඔවුන් මේ මුල කාර්යය වසරේ මුල කොටසේ තමයි ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් කියන මේ කාල සීමාව තමයි අගෝස්තු වෙනකම්ම මේ අලුත් විෂයට සූදානම් වෙන්නේ. එතකොට ඔවුන් සඳහා යම්කිසි අසාධාරණයක් සිද්ධ වෙයිද මේ කාල සීමාව තුළ ඔවුන්ට ඔවුන්ගේ පුනරීක්ෂණ කරගන්න වෙන්නේ නැහැ. එතකොට ඒ කාරණාව සඳහා යම්කිසි සාධාරණ විසඳුමක් තියෙනවද? ඔව් ලස්සන මහත්මයා ඔබ අහන එකේ මම පොඩ්ඩක් ඒක වෙනස් කරන්න. ඔබත් විභාග අපේක්ෂකයෙක් වෙලා හිටියා. අපිත් විභාග අපේක්ෂක වෙලා හිටියා. අපි හැමෝටම විභාගෙ කිට්ටු වෙනකොට හිතුණු දෙයක් තමයි කාලෙ මදි. විභාගෙට ගියාම වෙච්ච දෙයක් තමයි තව වෙලාව තිබ්බනම් ලියා ගන්න තිබ්බ කියන කාරණේ. මේ විෂය මාලාව උසස් පෙළ විෂය මාලාව අවුරුදු 2ක විෂය මාලාවක්. ඒතර අපි අවුරුදු 2ක විෂය මාලාවක් හැදෑරීම තුලින් තමයි මේකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. දැන් මේ ඔබතුමා අහපු ගැටලුවේදී සමහරක් අපේක්ෂකයෝ විෂය මාලාව සම්පූර්ණයෙන් මාරු කරන අය ඉන්නවා. සමහරක් අය විෂය මාලාවේ විෂයන් කීපයක් මාරු කරන අය ඉන්නවා. හැබැයි සියල්ලම පෞද්ගලික අපේක්ෂකයෝ. එතකොට අවුරුදු 2ක විෂය මාලාවක් ඔහුට සිදු වෙනවා අවුරුද්ද කාලයකින් අවසන් කරන්න. ඒකම පාසල් වල දරුවෝ අවුරුදු 2ක විෂය මාලාවෙන් දැන් බොහෝ කොටසක් අවසන් කරලා තියෙනවා. මේ අවුරුදු 2ක විෂය මාලාව කියන්නේ සාමාන්‍යයෙන් වාර 6ක් පාසල් වාර. දැන් තව පාසල් වාරයක් සම්පූර්ණයෙන් ඉතුරු තියෙනවා. එතකොට මේ අපේක්ෂකයින්ට ආපහු හිතන්න කාලයක් තියෙනවා. ඔබතුමාගේ වැඩසටහනේ නමම ගත්තොත් මේ අපේක්ෂකයෝ හැමෝම ඇහැරිලා ඉන්නේ. දැන් හැරෙන්න කාලයක් තියෙනවා. මේ දක්වා ඕන් හදාරපු මම ඉගෙන ගත්ත කියන වචනට කැමති හදාරපු කියන වචන කියන්නේ. ඕන් මේ හැම දෙයක්ම උසස් පෙළ ශිෂ්‍යයෙක් ප්‍රශ්න කරමින් තමුම ප්‍රශ්න කරමින් පන්ති කාමරේ ප්‍රශ්න කරමින් හදාරන්නේ. එතකොට මේ කාලය තුල පුළුවන් නම් ආපහු
තමුන් සම්පූර්ණ කරලා තියෙන විෂය කොටස් දිහා ආපහු හැරිලා හරියටම මේ කොටස් ටික ප්‍රගුණ කරගත්තොත් ඔවුන්ට මේ පවතින ගැටලුවට උත්තරයක් ලැබෙනකොට ඔවුන් මං හිතන්නේ විෂය මාලාවෙන් 75%කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කරගෙන ඉවරයි. ඔබතුමා අහපු ගැටලුවේදී මේ අවුරුද්දේ මුලින් ඉඳන් විෂය මාලාව මාරු කරපු කෙනෙක් හිටියොත් ඔහුට කොහොමත් අභියෝගයක් තිබ්බා. මේ தත්ත්වයේ තිබුණත් නැතත් ඔහු විෂය මාලාවක් අවුරුද්දකින් සම්පූර්ණ කරනවා කියන්නේ ලොකු වෙහෙසක් දරන්න ඕනේ. අවුරුදු දෙකක විෂය මාලාවක් අවුරුද්දකින් සම්පූර්ණ කරන්න. ඒ නිසා මං හිතන්නේ අපි ආපහු හැරිලා අපේ මේ දරු දැරියු අර අවසන් කරපු තමුන් හදාරපු ඒ ඒකක විෂය කරුණු මේ කාල සීමාවේ ආපහු හොඳින් විමසිල්ලෙන් ආපහු ප්‍රගුණ කළොත් මං හිතන්නේ ඔවුන්ට ඒ ගැටලුව ලේසි වෙන්න පුළුවන්. ඔබතුමාගේ අදහස අපි මේ ආකාරයෙන් ජනගත කරනකොට විදුහල්පතිතුමනි අපිට Facebook ඔස්සේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. ගිහාන් නවරත්න මහත්මයා තමයි මේක ඉදිරිපත් කරන්නේ. මම ගිය පාර සයන්ස් වලින් A level ලියලා මේ පාර ආර්ට් කරන්නේ. ඒත් මට පාඩම් අහුුනේම නැහැ. රිවිෂන් පටන් ගත්තාම සති දෙකයි ගියේ පන්ති නැවැත්තුවා. මොකද මේකට කරන්නේ? මේ කරදර රස්සේ A level තියනවලු. ඒත් අපි මොනවද ලියන්නේ? අපි ගැන ගන්න තීරණය මොකද? අපි අසරණයි. අපිත් බලන්නේ කොහොම හරි කැම්පස් යන්න. ඒත් අපිට හරියට පාඩම් අහුුනේ නැහැ. අපිට අදවත් පිළිතුරක් දෙන්න. වෙන කරන්න දෙයක් නැහැ. මේ විභාගේ කල් දාලා දෙන්න. මෙහෙම මත ඉදිරිපත් වෙනවා. ඔබතුමිය දරුවොත් එක්ක වැඩ කරන්නේ. දරුවන්ගේ මානසික මට්ටමත් එක්ක මේ මොහොතේ විභාගේ කල් දාන්න කියලා ලොකු ඉල්ලීමක් එනවා. සමහරු කියනවා දැන් අපේ නිලධාරීන් මේ මොහොතේ සඳහන් කරනවා එහෙම කල් දැමීමේ අවශ්‍යතාවය කියන කාරණාව ගැන දැම්ම අපිට හරි තීරණයක් දෙන්න බෑ කියලා. මොකද ඔබතුමියගේ මතය? මම විශ්වාස කරනවා ඇත්තටම දැන් මේ නිලධාරී මහත්තුරුන් කියනවානේ විභාගයේ සම්බන්ධයෙන් යම්කිසි කාලයක් කියලා දැන් සඳහන් කරා. එතකොට ඒ විභාග දෙපාර්තමේන්තුවෙන් ආපු අනේ නිලධාරී මහත්මයා කිව්වා ඔය ඒවා සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් 75%ක් පමණ මේ වෙනකොට සම්පූර්ණ කරලා තියෙන්නේ. වාර 6ක මොනවාද විෂය කරුණු කියලා. ඉතින් ඇත්තෙන්ම කිව්වොත් දැන් අගෝස්තු මාසේ විභාගයට අර විභාග කොමසාරිස් ජෙනරාල්තුමා කිව්වා වගේ දැන් මේ මැයි මාසේ ඉඳලා මං හිතන්නේ කලබල වෙන එක අවශ්‍යද? දැන් මෙහෙම කියන එක මට පොඩ්ඩක් එකක් මේ සැකයක් එනවා. නමුත් ඉතින් හැමතැනම එක වගේ නැතුව ඇති. විෂය නිර්දේශ අවසන් කළ නැතුව ඇති මේ කාලයත් එක්ක එනකොට මේ වසංගත තත්ත්වය එන අවස්ථාව වෙනකොට යම් යම් හේතුන් නිසා පාසල්වල විෂය නිර්දේශ අවසන් කළා නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේකෙදි මට ඇත්තටම උත්තරයක් දෙන්න පුළුවන් කම නැහැ විභාගය කල් දානවද නැද්ද කියන එකට ලක්ෂණ. ඉතින් ළමයිගේ මානසික තත්ත්වය ගැන කතා කරොත් මං හිතනවා අර මේ පැන්ඩමික් එකත් එක්ක ළමයි බලාපොරොත්තු වෙනවා මේක කල් යනවා නම් හොඳයි එහෙම කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම තමයි සමහර දරුවෝ ඉන්නවා දැන් විභාගයටම ඉදිරිපත් වෙලා දැනටමත් ඉතින් මේ ආවරණය කරපු විෂය කොටස හොඳටින් පාඩම් කරගත්ත කොටසකුත් ඉන්නවා. ඉතින් මේකේ ඉතින් ඇත්තටම නම් දෙපැත්තක් තියෙනවා. මේක හරිම සංවේදී ගැටලුවක්. ඉතින් මං හිතනවා ලක්ෂාන් දරුවන්ට කියන්න තියෙන්නේ දැන් මේ Tamanට කරලා තියෙන විෂය නිර්දේශය හොඳින් බලා ගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ මම. අපි මේ මොහොතේ බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව විභාගේ කල් දානවද? අපි පාඩම් කොච්චරකට ලෑස්ති වෙන්න ඕනද? විභාග ප්‍රශ්න පත්‍රයේ මේ පාර ලේසි වෙයිද? විභාග කොමසාරිස්තුමනි. නෑ ඇත්තටම ඉතාලම පැහැදිලි දෙයක් කියන්නට ඕන. ඒකක් තමයි මම මුලින් කිව්වා වගේ ළමයි කණ්ඩායම තුනක් ඉන්නවා. මේ කණ්ඩායම් තුනට තුන් විදිහකට අපි සලකන්න බෑ. පළමු කාරණාව තමයි විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය වෙන්නට ඕන. ඒකට එතකොට කාලයත් අවශ්‍ය වෙනවා. ඒතර කාලය අවශ්‍ය වීම අපි තීරණය කරන්නේ ඉදිරියේදී.
ඒකට හේතුව ඔබට තේරෙනවා ඇති මේ අද පවතින සමාජයේ අනුව කාලයේ තීරණය කරන්නේ සෞඛ්‍ය බලධාරීන්. ඔබට පේනවා ඇති වරින් වර ඒ සෞඛ්‍ය බලධාරීන් යම් යම් තීරණ ගන්නවා. ඉතින් අපි හිතමු දැන් මේ මැයි මාසයේ අපිට වැඩ කරන්න බැරි වුණොත්, ජූනි මාසයේ වැඩ කරන්න බැරි වුණොත් ඉතින් අනිවාර්යයෙන්ම කාලය දෙන්න එපා ළමයින්ට මේ විෂය නිර්දේශ ආවරණය කරන්න, සම්පූර්ණ කරන්න. ඉතින් එතකොට විභාගයේ ඉස්සරහට යන්න වෙනවා. එතකොට අපි හිතමු ජූනි ජූලි මාසවල අපිට වැඩ කරන්න පුළුවන් වුණා නම් යම් කිසි කාලයක් අපිට තියෙනවා අතිරේක කාලවලත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මම පැහැදිලි ලෙස කියන්නට ඕන සාධාරණ විභාගයක් අපිට පවත්වන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට මේ විෂය නිර්දේශ සම්පූර්ණයෙන්ම ආවරණය වෙන්නට ඕන. ඒකට හේතුව අපි දැන් ප්‍රශ්න පත්‍රයක පළවෙනි පත්‍රය සකස් කරන්නේ සම්පූර්ණ විෂය නිර්දේශය සඳහා. ඒ නිසා යම් යම් කොටස් ඉවත් කිරීම බරපතල ගැටලුවක් වෙනවා. ඒත් එක්කම ළමයි ඇතැම් විෂය කොටස් වලට අවසානයේ තියෙනවට ඉතාම කැමතියි. දැන් උදාහරණයකට මම ඊට පෙර අවස්ථාවකත් කිව්වා මේ රසායන විද්‍යාවේදී තියෙනවා මේ ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි කියලා. ඒ කියන්නේ මේ කාර්මික රසායනය. ඒකට ළමයි කැමතියි. ඔය වගේ හැම විෂයකම කොටස් තියෙනවා ඒ විදිහට. ඒ නිසා මේ ඒක සාධාරණ විය යුතුයි. සම්පූර්ණ විෂය නිර්දේශක ආවරණය කිරීම ඉතාම වැදගත් වෙනවා ඊළඟ පියවරකට යන්න උනත්. ඒ නිසා මේ සම්බන්ධව අපේ පුළුල් අවධානයක් යොමු වෙලා තියෙනවා. ළමයින්ට කාලය ඕන වගේම අපිටත් කාලය ඕන. විභාග දෙපාර්තමේන්තුවට මේ ලක්ෂ සංඛ්‍යාත يعني 3 ලක්ෂ මෙවර ඉන්නවා 3,64,761ක් ඉල්ලුම් කරලා තියෙනවා. එතකොට මේ විෂයන් 63ක් මාධ්‍ය 3කින් සකස් කරන්නට ඕන. ඊළඟට මේ සූදානම් වීම සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමක් කරන්න තියෙනවා. ඊළඟ ප්‍රශ්න පත්‍ර ඇසුරුම් යන ආදී කටයුතු මේ සියල්ල සඳහා කාලය අවශ්‍ය වෙනවා. එතකොට ළමයින්ට කාලය අවශ්‍ය වගේම අපිටත් කාලය අවශ්‍යයි. ඒ වගේම අපිත් ළමයි වෙලා ඉඳලා ආපු අය තමයි මේ අපි 4 දෙනාම. ඒ නිසා අපිට තේරෙනවා ළමයින්ගේ අමාරුව සහ ওই ළමයි කියන කතා 100%ක්ම නිවැරදි. ඒකින්ද කිසිම මං හිතන්නේ කනගාටුවක් ගැටලුවක් ඇති කරගන්න එපා. ළමයින්ට සාධාරණ වෙන තීන්දුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගන්නවා අපි ඒක අබද්ධව. මං හිතනවා මේ මොහොතේ උසස් පෙළ හදාරන දරුදැරියෝ මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව සැලකිල්ලට අරගෙන රටක්ම නතර වෙලා තියෙන මොහොතක මේ බලධාරීන් කියන කරුණු කාරණාත් සැලකිල්ලට අරගෙන මම හිතනවා ඔබේ මානසික මට්ටම ඔබ බොහොම හොඳින් තියාගත්තොත් හොඳයි. මොකද යම්කිසි මොහොතක විභාගය පවත්වනවා. ඒ යම්කිසි මොහොතක පවත්වන විභාගය වෙනුවෙන් ඔබ එළඹ සිටි සිහියෙන් සිටින්නට ඕනේ. ඔබ අවධානයෙන් සිටින්නට ඕනේ. මේ ජනතාවට දරුවන්ට මේ බලධාරීන්ට විශේෂයෙන්ම දරුවන්ට මේ විභාගය පවත්වනවාද නැද්ද කියන දෙගිඩියාව සම්බන්ධයෙන් අපිට මහාචාර්යතුමියගෙන් අහන්නට බොහෝ දේවල් තියෙනවා. ඔබතුමියට මොකක්ද හිතෙන්නේ මේ දෙගිඩියාව සම්බන්ධයෙන්? දරුවන්ගේ දෙගිඩියාවද? ඔව්. ඇත්තට ලක්ෂාන් මට පවා Facebook එකෙන් දරුවන් කීප දෙනෙක් මෙසේජස් එවලා තිබුණා මේ පිළිබඳව දැනගෙන මම එනවායි කියලා මේ ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් අර අපේ විභාග කුම්සාරිස්තුමා කිව්වා වගේ ඕනෑම දරුවෙකුට විභාගයකට යන්න ඉස්සෙල්ලා අපි අමතක කළාම O level විභාග ටර්ම් ටෙස්ට් එක යන එකට පවා යම්කිසි චකිතයක් තියෙනවා. ඉතින් ඒ චකිතය ඕනෑම දරුවෙකුට තියෙනවා. දැන් ඒ මානසික තත්වය වැඩි වෙලා තියෙන්නේ, ඒ බය වැඩි වෙලා තියෙනවා මේ වසංගත තත්වය නිසා ඇති වුණු වෙනස් වීම ගැන බැලුවොත්. දැන් ඒ වෙනස් වීම වෛවර්ණයෙන් දැන් පළවෙනි එක තමයි කොහොමදත් මේ වසංගතය නිසා අපේ ජීවිතය මොන වගේ තත්වයකටපත් වෙයිද? මගේ දෙමව්පියන්ට මොන වගේ අපේ ලෝකයේ ඉස්සර වගේ තියෙයිද? ඒ වගේ ලොකු ප්‍රශ්නක් තියෙනවා. දෙවෙනි එක තමයි අපි කියමු ගැමි ඉස්කෝලේකට ගිය දරුවෙක් හිතනවා දැන් කොහොමද මම ඉගෙන ගන්නේ මට අවශ්‍යතා මට ඉගෙනීමේ පහසුකම් හරිම අඩුයි නගරබද ඉස්කෝලේට ගිය දරුවෙකුට වඩා. ඉතින් ඒ වගේ බයකුත් ඇති වෙනවා. ඉතින් මේ නිසා දරුවන්ගේ මානසික තත්ත්වය සමහර විට අවුල් ජාලාවක් වගේ තියෙන්නට පුළුවන්. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් මේ වගේ වාතාවරණයක අපි ඉන්නකොට. දැන් අපි නිතරම කතා කරන්නේ අපේ රට ගැන විතරයිනේ. නමුත් අපි ලෝකයේ දිහා බැලුවොත් ලෝකයේම දරුවන්ට මේ වගේ මානසික තත්ත්වයක් තියෙනවා. දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් එහෙමනේ. ඉතින් එහෙමනම් අපි ඒ බවත්
තේරුම් අරගෙන තමයි අපි ඉදිරි පියවර ගන්න ඕනේ. දැන් විභාග කවදද තියන්නේ, ඉස්කෝලේ කවදද අරින්නේ. ඒත් එක්කම සෞඛ්‍ය බලධාරීන්ගේ අදහසුත් අරගෙන. මොකද මේ වසංගත තත්ත්වයේ යම්කිසි පාලනයක් තියෙන්නේ ඉස්කෝලේ අරින්නට ඉස්සෙල්ලා අරින්නට පස්සේ තමයි විභාග තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක් ගැන බොහොම සංකීර්ණ දෙයක්. නමුත් මානසික යම්කිසි බලපෑමක් නැහැ කියලා අපිට කියන්න බෑ. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලක්ෂණ පුද්ගලයා අනුව තමයි මේ මානසික බලපෑම වෙනස් වෙන්නේ. ඒ පුද්ගලයාගේ පෞරුෂත්වය සහ ජීවිතය වෙන වෙන සාධක නිසා. මම දැන් මම ලක්ෂාමගෙන් අහපු ප්‍රශ්නෙට මම උත්තරේ දුන්නාද කියලා? හරි උත්තරේ. අවශ්‍ය උත්තරේ. දැන් අපි දන්නවා මේ විවිධ ප්‍රදේශවල විවිධ දරුවන්ට විවිධ අයට තියෙන ගැටලු විවිධාකාරයි. අපි දන්නවා සමහර පැතිවල අලි ගහනවා. සමහර අයට වතුර නැහැ. සමහර අයට විවිධ ගැටලු තියෙනවා තමන්ගේ භූ විෂමතාවයත් එක්ක, තමන් ජීවත් වෙන පරිසරයත් එක්ක. එතකොට මේ වසංගත තත්ත්වයත් එක්ක ඇති වෙලා තියෙන කම්කටොළු නිසා සමහර අය ගෙවල් වලටම හිර වෙලා, සමහරට එළියට බහින්න විදියක් නැහැ. සමහරට කණ්ඩ නැහැ. ගෙදරට හරියට කෑමක් බීමක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ තත්ත්වය ඔස්සේ දරුවන්ගේ මානසික මට්ටම අපිට යම්කිසි ආකාරයකින් ගොඩ ගන්න මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්න ඕනේ? අපිට ඒ ක්‍රියාමාර්ගයටම යන්නම වෙනවා ලක්ෂණ. දැන් අපි කිව්වා වගේ ඇත්තටම දැන් මේ විභාගයයි පාස අවිරුද්ධ කිරීම විතරක් නෙවෙයිනේ. දැන් ඔබ කිව්වා වගේ අලි ගහනවා. ඒතකොට කෑම නැහැ. දෙමාපියන් රක්ෂාව නැති වෙලා තියෙන්න පුළුවන් මේ වගේ තත්වයක. ඒ විතරක් නෙවෙයි ලක්ෂණ. දැන් අපි දන්නවා ගෙදරට කොටු වෙලා සති කීපයක් ඉන්නකොට ගෙදර යම් කෙනෙකුට රෝගී තත්වයක් තියෙනවා නම් මානසික ගැටලුවක් තියෙනවා නම් ඒක වැඩි වෙන්නට පුළුවන් අර කොටු වෙලා තියෙන ස්වභාවය නිසා. සමහර දෙමාපියන් අතර ගැටලු තිබෙන දෙමාපියන් ඉන්නවා. දැන් අපි දන්නවා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒව තමයි දකිනවා. ඉතින් මේ වගේ මානසික පීඩනයක සමහර දරුවන් ඉන්නවා. අපිට කියන්න බෑ හැම දරුවමත් ඉන්නේ ඒ වගේ පීඩනයකින් කියලා. මොකද සමහර දරුවන්ගේ ගෙදර වාතාවරණය, දෙමාපියන් පහසුකම් ගොඩාක් හොඳයි. ඉතින් ඒගොල්ලන් බොහොම සතුටින් සෙල්ලම් කරගෙන ගෙදර යනවා ඇති. ගෙදර ඉන්නවා ඇති. එහෙමනම් අපේ මේ යම්කිසි දරුවන් කොට්ටාසයක් තියෙන්න පුළුවන් යම්කිසි මානසික බලපෑමක් තියෙන. ඉතින් ඒ අයට අපිට උපදේශන සේවාවක් මානසික තත්ත්වය හොඳින් තියාගෙන ඉන්නේ කොහොමද කියන සේවාවන් දෙන එක අත්‍යවශ්‍යයි. දැන් කොහොමවත් ලක්ෂණ මම කැමති ඔබට කියන්න. දැන් මේ මානසික අංශයෙන් බැලුවොත් මනෝවිද්‍යාඥවරු, මනෝවෛද්‍යවරු, උපදේශකවරු අපේ රටේ ඉන්න යම් සේවාවන් දැනටමත් දියත් කරලා තියෙන්නේ. ඒක වැඩිහිටියන්ට භාවිතා කරන්නත් පුළුවන්, දරුවන්ට භාවිතා කරන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් National Institute of Mental Health කියලා තියෙනවා අපේ 1929 මට මතක හැටියට එතන හොට්ලයින් එකක් තියෙනවා. ඊට අමතරව සුමිත්‍රය ආයතනය, CCC ආයතනය වගේ non governmental organizations වලිනුත් මේ වගේ හොට්ලයින් මගින් යම්කිසි පුද්ගලයෙකුට යම්කිසි මානසික ගැටලුවක් තියෙනවා නම්, චකිතයක් තියෙනවා නම්, දුකක් තියෙනවා නැත්නම් යම්කිසි දරුවෙක් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ තියෙන ගෙදරක ඉන්නවා නම් කෝල් කරලා යම්කිසි උපදෙස් ගන්න පුළුවන්. නමුත් අපි දන්නවා සමහර දරුවන්ට ඒ වගේ ෆෝන් පවා භාවිතා කරන්න අවස්ථාවක් නැහැ. මොකද ගෙදරවල ඒ වගේ දෙයක් නැති නිසා. දැන් මම දන්නවා සමහර ආයතනවල මෙහෙම දෙයක් වෙනවා ලක්ෂණ. දැන් මම දන්න එක ලොකු ආයතනයක් තියෙනවා ඇඟලුම් ආයතනයක්. එතන ඉන්නේ ඒ ෆැක්ටරිස් වල human resources managers ලා ඒගොල්ලන් යම්කිසි කොට්ටාසයක් ඒගොල්ලන්ට වැඩ කරන අයට සතියකට දෙතුන් සැරයක් ෆෝන් කරලා හරි ගිහිල්ලා හරි බලනවා කොහොමද ඒ අය ඉන්නේ කියලා. ඉතින් අපිට ෆෝන් මාර්ගයෙන් විතරක් නෙවෙයි යම්කිසි කෙනෙක්ගේ මානසික තත්ත්වය කොහොමද නැත්නම් සේවාවන් දෙන්න පුළුවන්. මොකද සමහර අයට ෆෝන්ස් පවා නැති නිසා. එතකොට අපි සමාජයක් වශයෙන්, ආයතනයක් වශයෙන්, රටක් වශයෙන් අපි බලන්න ඕනේ වෙන ක්‍රම මොනවද තියෙන්නේ මානසික සෞඛ්‍ය සේවාවන් ලබා දෙන්න දරුවන්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ට. මේ මොහොතේ දරුවෝ නිවෙස් තුල සිරගත වෙලා දෙමෝපියන්ගෙන් ආදරෙන් ඉල්ලන්න තියෙන්නේ මෙහෙම නිවෙස් තුලට සිරගත වී සිටින දරුවන්ගේ මානසික මට්ටම ගැන හිතන්න. ඔබේ ප්‍රචණ්ඩත්වය, ඔබේ අඩදබර, ඔබේ ගැටලු දරුවන්ගේ මනසට කාන්දු වෙන්නට ඉඩ තබන්නට එපා. අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි, මේ මොහොතේ ලංකාවේ පාසල් පද්ධතිය නතර වෙලා අධ්‍යාපනය ක්‍රියාකාරකම් මේ සියලු දේවල් මග ඇන හිටලා. හැබැයි අපිට අපි මේ කිසිම දෙයකට කාටවත් චෝදනා කරන්න බෑ. මොකද මේකේ චෝදනාව ඉන්නේ COVID-19 වෛරසයට. ඒ නිසා අපිට
මේ වසංගත තත්ත්වයටම රට බාර දීලා අත්බැඳගෙන ඉන්නට බෑ. අපිට නැවතත් රට කොයියම්ම ස්ථානයකින් ආරම්භ කරන්න අවශ්‍යයි. මේ පාසල් පද්ධති සහ දරුවන්ගේ ක්‍රියාකාරකම් මේ වැඩපිළිවෙල නැවත ආරම්භ කරන්නේ කොයි ආකාරයෙන්ද කියන සැලසුම කොහොමද? ඇත්තටම එක පැත්තකින් අධ්‍යාපනය නැවතිලා කියන එකට මම විරුද්ධයි. ඒ පේන හැටි. අද අපේ ගුරුවරු බහුතරයක් තමන්ගේ නිවසේ සිට ඕක අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ දශම ප්‍රශස්ත මට්ටම කොතනද කියන එක කෙසේ වෙතත් අදත් ගුරුවරු රාශියක් රටේ ඒක දෙමළ මාධ්‍යයෙන් චාව කච්චේරියේ යාපනයේ මඩකලපුව වෙන්න පුළුවන්. මේ පැත්තෙන් ගත්තොත් දෙනියාය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනුරාධපුර කුරුණෑගල වෙන්න පුළුවන්. අද බහුතරයක් ගුරුවරු තමන්ගේ දරුවන් කෙරෙහි යම්කිසි වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඒකයි මම කිව්වේ පාසලේ හැටියට තාක්ෂණය යොදා ගන්න ප්‍රමාණය අනුව අඩු වැඩි වෙලා තියෙනවා. එහෙත් අද විදුහල් වශයෙන් මම ජාතික පාසල් අධ්‍යක්ෂක හැටියට බහුතරයක් අපි විමසලා බලනකොට ඒ පාසල් වල කරන වැඩසටහන අපි වෙත එවලා තියෙනවා. එවලා තියෙන වැඩසටහන් බැලුවෙන් පස්සේ සමහර තැනක ඉස්කෝලේ පැවැත්වුණාට වැඩිය හොඳට අද පාඨමාලාව අන්තර්ගතයේ පාඨමාලාවේ කොටස් සිදු වෙමින් පවතිනවා. ඒකේ මම ගම්ම්‍ය කරන්නේ නැහැ මේ COVID-19 නිසා වැඩේ හොඳ වෙලයි කියලා. එහෙම නෙවෙයි. ඔබ නැවතිලා කියන වචනයට මම විරුද්ධයි කිව්වේ ඒකයි. නැවතිලා නැහැ. අද බහුතරයක් පාසල් පද්ධතියේ හැබැයි සියලු දෙනාටම සියලු දේම දෙන්න බෑ කියන එක අපි පිළිගන්න ඕන. පිළිගත යුතුමයි. ඒක එදත් තිබුණා කියන එක මම පොඩි උදාහරණයක් ගත්තේ ඒකයි. එදත් අපි නොසැලකුවට සමහර ගම්මානවල කිලෝමීටර් 5 තමන්ගේ පාසලට පයින් ගිහිල්ලා ගුරුවරයා නැහැ, විෂයට අදාළ ගුරුවරයා නැහැ, සිංහල ගුරුවරයා තමයි තව විෂයන් දෙකක් කරන්නේ. මෙවැනි ප්‍රශ්න රාශියක් මැද්දේ දුවන අධ්‍යාපනයක් තුල අද යම්කිසි මට්ටමක අධ්‍යාපනය පවතිනවා, කරගෙන යනවා. දක්ෂ විදුහල්පතිවරු තමන්ගේ ගුරුවරුන් මෙහෙවගෙන තාක්ෂණය යොදාගෙන තාක්ෂණේ නැතත් අර ඉන්න ගුරුවරුන්ට නෝට් එකක් ලියලා ගේට්ටුවේ තිබිලා ඇඳිරි නීතිය නොමැති අවස්ථාවේදී ගෙනියන්න කියලා ඒවා ගෙදර ගෙනහිල්ලා යම්කිසි ආකාරයක ක්‍රියාකාරකම් කරන්න කියන උපදෙස් දීලා එවැනි අපි ආඩම්බර වෙනවා අපේ ගුරුවරු ගැන. අපි ආඩම්බර වෙන විදුහල්පතිවරු. ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා විදියට ඔබතුමා ජාතික පාසල් පිළිබඳව මේ බොහොම ගෞරවයෙන් ආඩම්බරයෙන් කතා කරනකොට අපි දන්නවා පළාත් සභා යටතේ පාලනය වෙන පාසල් කොට්ටාසයකුත් තිබෙනවා. ඔව්. එතකොට ඔබතුමාගෙන් ඒ ප්‍රශ්නේ අපි ඍජුව අහන්නේ සමහරට ඔබතුමාට ඒකට පිළිතුරක් දෙන්න පුළුවන්කමක් තියෙනවද නැද්ද කියන කාරණාව තීරණය කරන්න. මේ පාසල් වල තත්ත්වෙත් මේකමද? ඔව් ඔබ හිතන්න පුළුවන් ජාතික පාසල් අධ්‍යක්ෂක දන්නේ ජාතික පාසල් 364 ගැන විතරයි කියලා. නෑ මම මාර්තු මාසෙ වෙනකම් පළාත් සභාවේ නිලධාරියෙක් හැටියට හිටියේ දකුණු පළාත් සභාව. නිසා මම දන්නවා ඈත දුෂ්කර ගම්මානවල ඉන්න පළාත් සභාව 25 දෙනෙක් උගන්වන ගුරුවරයෙක් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පාසලක තිබෙන තත්ත්වය පිළිබඳවත් යථාර්ථවාදීව ගිහිල්ලා දැකලා එයාත් එක්ක අධ්‍යාපන ක්ෂේත්‍රයේ විදුහල්පතිවරයෙක් විවිධ නිලතල් දාලා අවුරුදු 32ක අත්දැකීමකුත් තියෙනවා. ඒ නිසා යමක් දන්නවා කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව අද මේ අපි ඕන කෙනෙකුට හිතන්න පුළුවන් ජාතික පාසල අධ්‍යක්ෂක දාන්නේ මේ හොඳ ළමයි යන හැකියාවක් ඇති දෙමාපියෝ ටිකකේ එකතුවක් තියෙන දරුවන් පිළිබඳව පමණයි කිය. නෑ අපි අවබෝධය කරන්නේ අපි අධ්‍යාපන අමාත්‍යාංශය වශයෙන් අධ්‍යයනය කරන්නේ පළාත් සභාවල තියෙන ළමයිත් සමග සමස්ත පාසල් පද්ධතියේ ළමයින්ගේ ගුරුවරුන්ගේ අධ්‍යාපනය කොහොමද ගෙනියන්නේ? දැන් මේ පළාත් සභාව යටතේ පාලනය වන සමහර පාසල් තියෙනවා. ඔව්. අපි ගත්තොත් කලවානේ, අපි ගත්තොත් බදුල්ලේ, අපි ගත්තොත් නිකවරටි. ඔව්. මේ පාසල් වල ගුරුවරු නිර්දේශ කරලා තියෙනවා උන්ට ඔන්ලයින් මාර්ගයෙන් එහෙම නැත්නම් යම් යම් මෘදුකාංග අපි WhatsApp Viber වගේ දේවල් වලින් උගන්වන්න කියලා. හැබැයි දරුවෝ ළඟ සමහර ගෙවල් වල ටෙලිෆෝන් එකක්වත් නැහැ. ඔව්. එතකොට අපි ආයෙමත් එනවා නේද අර පරණ තැනට පහසුකම් තියන අය තමන්ගේ රාජකාරී ටික කරගන්නවා. අධ්‍යාපනය කරගන්නවා. අපි දන්නවා මේ හැම ප්‍රශ්නෙටම උත්තර හොයන්න අපිට අමාරුයි. හැබැයි සාධාරණ ප්‍රශ්නයක් තියෙනව නේද? මේ තියෙනවා. බොහෝ පිරිසක් ඉන්නවා මූලික පහසුකම්වත් නැති. ඔවුන්ට මොකද වෙන්නේ? ඔව් ලක්ෂාන්. ඒකයි මම කිව්වේ සමහර විටක ওই අපි කියන එකක විද්‍යුත් උපකරණයක්වත් නැත. අවම වශයෙන් රූපවාහිනී යන්ත්‍රයක්වත් නැහැ. දැනට අපි අධ්‍යාපන අමාත්‍යතුමාගේ පූර්ණ මැදිහත් වීම උසස් අධ්‍යාපන අමාත්‍යතුමාත් එක්ක ගිවිසුම්ගත වෙලා රූපවාහිනී නාලිකාවක් ආරම්භ කළ තියෙනවා සිංහල හා දෙමළ මාධ්‍යයෙන්. දැන් බොහොම ජනප්‍රියව තවමත් තාක්ෂණික දෝෂයන් සහ යම් යම් අඩුපාඩු සහිතව ආරම්භ වුණා පසුගිය අප්‍රේල් මාසේ 20 වෙනිදා. ඉතින් ඒකෙන් දෙන්න බලනවා අපි දැනට මූලික වශයෙන් උසස් පෙළ අපොත් සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්වය. මොකද ආසන්න විභාගවල හිටින ළමයින්ට පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු නිසා. ඉතින් ඒකදී අපි ඒකේ සාර්ථකත්වයේ යම් කිසි ජාතික අධ්‍යාපන ආයතන ඇතුළු විවිධ කණ්ඩායමක් විසින් මේක මෙහෙයවුම් ලබන අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීම මත මේක තුල ලබා ගන්න පුළුවන් 86ක් විතරයි කියන එක
යම් සමීක්ෂණයකින් මොකද රූපවාහිනී භාවිතයේ තිබෙන්නේ. එතකොටත් 114ක් එහෙනම් අතෑරිලා නේද කියලා ඔබ ප්‍රශ්න කරાવી. එතකොට ඒ පැහැදිලිව මේ ප්‍රශ්නේ මට පමණක් නෙමෙයි නෑ නෑ රටේ නෑ ජනතාවට හරි තියෙනවා. හරි මම ඒකයි කිව්වේ අපි ඔය කියන 114 නිසා 86 අතර දානවද කියන එක පළවෙනි ප්‍රශ්නයක් මතුවෙනවා නෑ එහෙනම් 86ට පිළියම් යොදන අතරේ 14ටත් මොකක් හරි පිළිසඳුමක් දෙන්නට ඕන. ඒ අනුව තමයි තැපැල්පතිතුමත් එක්ක අධ්‍යාපන ලේකම්තුමා ගිවිසුම්ගතව අනිකුත් නිබන්ධන කෙසේ ලබා දිය හැකිද? ගෙවල් වලට ගිහිල්ලා හරි සමා වෙන්න මේ අධ්‍යක්ෂතුමනි දැන් අපි ඔබතුමාලගේ සේවය දැඩි වගේ කරනවා. 86ක් ඔබතුමාලා මේ අධ්‍යාපනය කර හැබැයි ඔය 114 ඇතුළත ඉන්න පුළුවන් නේද විශ්වවිද්‍යාලය ළමෙක්? පුළුවන්. ඒ ළමයට මොකද වෙන්නේ? ඒ ළමයටත් ඇත්තටම සමහර විට අපි ওই 114 හිටපු අය. අපි මේ සුපිරි අධ්‍යාපනයේ මේ කොළඹ අධ්‍යාපනයේ ලැබලා මේ පුටුවේ වාඩි වෙලා ඉන්නව නෙවෙයි. ඒක නිසා ඒ දුක, ඒ අවබෝධය අපිට තියෙනවා. ඒ 14 කොටස තමයි අපි මූලිකව මුල් අධ්‍යාපනය ලැබුවේ. එම නිසා අපි එතන අමතක කරලත් නැහැ, අමතක වෙලත් නැහැ. එම නිසා අපි බලනවා කෙසේ හෝ ඒ ගුරුවරු දැඩි කැපවීමක් කරන සමහර විට ඒකයි කිව්වේ ප්‍රධාන විද්‍යාලයේ ප්‍රශ්න පත්‍රය අරන් ගිහිල්ලා ගමේ ඉස්කෝලේ ළමයින්ට දෙන්න යම්කිසි ඕනකමක් තියෙනවා. මේකෙදී ආකල්ප ඒ ඊටම වැදගත් වෙනවා. අපි හිතන හැටි ඊටම වැදගත් වෙනවා. අපි අර ළමයා ගොඩගන්නේ කොහොමද කියලා අපිට ඕනකමක් නැත්තම්, විදුහල්පතිතුමාට ඕනකමක් නැත්තම්, ගුරුවරයාට ඕනකමක් නැත්තම්, කොවිඩ් ඇතත් නැතත් ඒ ළමයා අනතුරේ. ඒ ඕනකම තිබෙනව නම් ගුරුවරයාට, ඒ ඕනකම තියෙනව නම් අධ්‍යාපන අධ්‍යක්ෂකට, ඒ ඕනකම තියෙනව නම් විදුහල්පතිවරයාට ඒ ළමයා සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමේ වගකීම අපිට තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන්න ගරු අධ්‍යාපන අමාත්‍ය ඩලස් සලහපිර මහත්තයා දිනපතා මේ නිවාඩුව තිබුණත් කොළඹට සවමත් ඇඳිරි නීතිය තිබුණත් අපිවත් සමග විවිධ ක්‍රියාමාර්ග ගන්න සාකච්ඡා කරනවා. ඒකයි අපි මුද්‍රිතව සකස් කරන මේ ලොකු පාසල් වල යන වැඩ කොහොමද කුඩා පාසල් වලට සකස් කළ අත්පත්‍රිකා ලෙස හැරි. නැත්තම් තවත් අද එනකොට මට එක දෙමාපියෙක් කතා කරලා කිව්වා. අපි පත්තරයක් ගහලා මේ සියලුම දේවල් ගමේ සම්මුර්ධි නිලධාරියා ග්‍රාම නිලධාරියා හරහාරි මේ ළමයින්ට සකස් කරන වැඩ පිළිවෙල සකස් කරන්න බැරිද කියලා. අපි විවේචනය කරනවා සමග විවිධ ක්‍රියාමාර්ග රාශියක් ගන්නවා. විවේචනය අපි බාර ගන්නවා. ඇත්තටම යම්කිසි කොටසක් අත්හැරෙනවා. ඒකට කරන්න ඕන පිළියම් පිළිබඳ දැඩි ලෙස අවධානය මොකද ජනතාවාදීව හිතනවා අපේ අමාත්‍යවරයාත්. අපි සතුටු වෙනවා ඒ ගැන. පහලටම බහැලා ප්‍රශ්න අඳුරගෙන තිබෙනවා. එතෙන්ට ගිහිල්ලා ඒවට පිළියම් යොදන්න. අපි අවධානය යොමු කරලා තියෙන්නේ සුපිරි පන්තියේ අපේ විදුහල්පතිතුමියගේ සහ මම විදුහල්පතිතුරේ දරුවෝ පාසල් වල ප්‍රශ්න පිළිබඳ පමණක් නෙවෙයි. ඊට වඩා කුඩා අසරණ මිනිස්සුන්ගේ, අසරණ ජනතාවගේ, අසරණ දරුවන්ගේ දක්ෂතාවයෙන් හැබි ඕනම දරුවෙක් කොහොමද උඩට ගන්නෙ? ඒ දරුවට කොහොමද පිළියම් යොදන්නේ? මේ කියන ආසන්න විභාග. අපි කතා කරේ නෑ ශිෂ්‍යත්ව විභාගය. අද හුඟක් මිනිස්සුන් ප්‍රශ්න තියෙනවා. අගෝස්තුවේ ඒකත් තියාවිද කියලා. ඒ මනෝවෛද්‍යතුමිය විභාග කොමසාරිස්තුමා කිය ප්‍රශ්නත් එක්ක ගත්තොත් අපිට තව එක උත්තරයක් මම ජාතික පාසල් අධ්‍යක්ෂක හැටියට අමාත්‍යාංශයෙන් කියනවා. අපි අරු අමාත්‍යතුමාත් කවදාකවත් කියලා නැහැ නිශ්චිත වශයෙන්. අපිට තියලා වෙලා තියෙන සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදින්න. එහෙම වුණොත් සමහර විට කල් දාන ඕනෑම දෙයක්. ඡන්දිය කල් දානවා නම් අනිකුත් අත්‍යවශ්‍ය සියලු දේවල් කල් දානවා නම් අවශ්‍ය වුණොත් ඒ දේ සිද්ධ වෙයි. එම නිසා අර හැබැයි අපි අතහැර දාන්න නරකයි කිසි වැඩක්. අපි ටාගට් එකක් ඉලක්කයක් නොදුන්නොත් යමක් ඒක අපි අතහැරෙනවා. එම නිසාම තමයි යම්කිසි නිශ්චිත දිනයක් නිශ්චිත වකවානුවක් සඳහන් කරමින් මේ දේ ඉදිරියට යන්නේ. ඔව් අනිත් එක මේ ඉලක්කයක් කාට වුණත් තියෙන්න ඕන නේද? ඔව් විභාග කොමසාරිස්තුමනි මේ අපි දැන් ඊළඟට කොහොමද ඔබතුමාට එන්න තිබේ මේ අපිට දරුවෝ ප්‍රශ්න ඔබ කරනවා දැන් ඡන්ද කොමසාරිස්තුමා දිනයක් දීලා තියෙනවානේ. දරුවෝ අහනවා ඇයි මේ විභාග කොමසාරිස්තුමාට දිනයක් දෙන්න බැරි කියලා. අපිට ඒකට උත්තරයක් නෑ අපිට ඉතින් පැහැදිලි ලෙස කවුරුත් දන්නවනේ ලංකාවේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන්නේ දෙසැම්බර් මාසේ. අපොස උසස් පෙළ තියෙන්නේ අගෝස්තු මාසේ. ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාසේ. ඉතා පැහැදිලි. ළමයි, දෙමව්පියෝ, ගුරුවරු ඔක්කොම දන්නවා. යම්කිසි ඉලක්කයක් තිබුණාම ළමයි ඇත්තටම දැන් මේ ළමයි ඉන්නේ ගෙදර දැන් ඉන්නේ මේ වෙලාවේ. ඒතර මේ ඉලක්කයක් තිබුණාම ඒගොල්ලන්ට තමන්ගේ කාලසටහනක් සකස් කරගෙන ඒ කාලය ගත කරන්න පුළුවන් ඉතා ඵලදායී ලෙස. ඊට පස්සේ අර කිසිරි ලියනගමගේ මහත්මයා සඳහන් කරා වගේ අපිට පුළුවන් මේ රටේ තත්ත්වයේ අනුව යම් යම් තීරණ ගන්න. අපි තාම පැහැදිලි ලෙස කිය යුතු වෙනවා කවුරුත් මේක පිළිගන්නට ඕන. කැමැති වුණත් අකමැති වුණත් මේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ඉතාම වැදගත් වෙනවනේ. ඒ අනුව තමයි අපි තීරණ ගන්න ඕනේ. එතකොට ඒ වගේම වැදගත් කාරණාව මගේ විභාග දෙපාර්තමේන්තුව පැත්තෙන් මට කියන්න තියෙන්නේ මේ අමතර කාලේ දරුවන්ට අනිවාර්යයෙන්ම ලබා දෙන්නට ඕනේ
මේ අර විශේෂ නිර්දේශ සම්පූර්ණ කිරීම විභාග සඳහා. කොමසාරිතුමනි දැන් අපි මේ මොහොත වෙනකොට ලංකාවේ අඳුරගෙන තියෙනවානේ COVID-19 වෛරසය පැතිරෙන ප්‍රදේශ මොනවද කියලා. එතකොට ওই දුෂ්කර පාසල් අපි දන්නවා ඊටාම අවම පහසුකම් යටතේ ක්‍රියාත්මක වෙන පාසල් තියෙනවා. සෞඛ්‍ය බලධාරීන් එක්ක කතා බහ කරලා ඔබතුමාලට යම් කිසි විදියක තීන්දුවක් තීරණයක් ගන්න පුළුවන්කම තියෙද මේ පාසල් නැවත විවෘත කරන්න. මොකද දැන් අපිට ඒ පැතිරෙන ප්‍රදේශ හඳුනාගෙන නම් ඒවා අයින් කරලා අපිට පැතිරෙන්නේ නැති ප්‍රදේශවල පළාත් සභා පාසල්වල බොහෝ වෙලාවට සමහර දේවල් අඳුරගෙන තියෙනවා හරියට මේ ප්‍රදේශවල COVID-19 පැතිරලා නැහැ කියලා. ඇයි අපිට මේ පාසල් විවෘත කරන්න බැරි? මං හිතන්නේ මේ කොටස් වශයෙන් පාසල් විවෘත කිරීමක් වුණොත් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ සමස්තයට මේක ආකාරයට අපි සැලකුවේ නැහැ කියන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක අපි ගැන හිතන්න ඕන. දැන් පාසල් විභාග කොමසාරිතුමනි දැන් දැනුත් එකම නේද වෙන්නේ? දැනුත් සමස්තයට එක විදියට සලකන්න බෑ නේද? දැන් අපි ගත්තොත් එimhe ඔන්ලයින් ටීචින් කියන එක. කොරෝනා වෛරසය තිබුණ නැත්නම් ලංකාවේ මුළු පාසල් දැන් මම ඔබට සංඛ්‍යාලයකට කියන්නම්. විද්‍යා විෂය ධාරාවේ ජීව විද්‍යා විෂය ධාරාවේ ලංකාවේ පාසල් 922ක් තියෙනවා. විභාගයට පෙනී සිටින ළමයි. ඊළඟට ගණිත විෂය ධාරාවේ 893යි. වාණිජ විෂය ධාරාවේ 1846යි. කලා විෂය ධාරාවේ 3065යි. ඊළඟට මේ අර තාක්ෂණ වේදේ විෂය ධාරාවේ පාසල් 440ක් තියෙනවා. ඉතින් මේ කොරෝනා වර්ෂේ නැති වුණත් විෂමතාවයන් ලංකාවේ තියෙන මේ විවිධ පාසල් වල. ඒක අපි පිළිගත යුතුයි. මේක තමයි සත්‍ය తත්වය. කුමන ආණ්ඩුවක් තිබුණත් මේ ප්‍රශ්නේ අපිට තාම විසඳ ගන්න බැරි වෙලා තියෙනවා. මේ අපි මේ වගේ මේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වල තියෙන ප්‍රශ්නයක්. ඒවත් අපි කල්පනා කරගෙන මේ ළමයින්ට හැබැයි හැම කෙනාටම එකම ආකාරයේ සාධාරණ විභාගයක් පැවැත්වීම ජාතික ඇගීම් හා පරීක්ෂණ සේවාවක් විදියට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කාර්යභාරය. ඒ වගේම තමයි ඔබ කවුරුත් දන්නවා මුළු ජාත්‍යන්තරවම පිළිගන්නවා ලංකාවේ සාමාන්‍ය පෙළ විභාගයත් උසස් පෙළ විභාගයත්. එතකොට මේවැ මට්ටම් තියෙනවා, ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. මෙයත් අපි ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒ වගේම මේවා ආරක්ෂා කර ගන්නා ගමන්ම ළමයින්ට අසාධාරණයක් නොවිය යුතුත් වෙනවා. ඒ නිසා තමයි අපි හැම විටම කියන්නේ ළමයට විශේෂ අපි මොන විධික්‍රම පාවිච්චි කරත් ඇත්ත වශයෙන්ම අපි තාක්ෂණය පුළුවන් තරම් පාවිච්චි කරන්නට ඕනේ. ඒක හොඳයි. නමුත් මේ විධිමත් වූ පාසල් පද්ධතියේ ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය තරම් සාර්ථක වෙන ක්‍රමයක් නැහැ. ඒත් එක්කම අපි කතා නොකරන කාරණාවක් තියෙනවා මේ උපකාරක පන්ති අවශ්‍යතාවය. මේකත් මේ දරුවන්ට තියෙනවා. ඒ අවශ්‍යතාවය තාම තියෙනවනේ. ඒක අපි පිළිගන්නට ඕනේ. ඒ නිසා එයත් සම්පූර්ණ වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තමයි ඔය වෙනත් වචන වලින් මේ දරුවන්ගේ ඉල්ලීම තියෙන්නේ. ඒට හේතුව මේ තරංකාරී විභාග ක්‍රමයක් තරංකාරී තත්ත්වයක් නිසා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා හැම දරුවෙක්ම කැමතියි. හැම දරුවෙකුට උවමනාව තියෙනවා. ඉතින් මේකට අවශ්‍යතාවය තියෙන නිසා අපිට ඒකට අවකාශ ලබා දෙන්න වෙනවා. ඒක ඉදිරියේදී මේ සියලු දෙනාම සාකච්ඡා කරලා බොහොම සාධාරණ විසඳුමක් ලබා දෙයි. සබෙන් මගේ කළ යුතු කාරණා මොකද ප්‍රශ්න පත්‍ර 60 ගණනක් භාෂා මාධ්‍ය 3කින් ඉදිරිපත් කරන්නට ඕනේ සියලු දරුවන්ට සාධාරණයක් ඉෂ්ට සිද්ධ වෙන්නට ඕනේ. අනිත් අතින් මේක ජාත්‍යන්තර ප්‍රමිතියක විභාගයක්. එතකොට ඒකේ ප්‍රමිතිය ආරක්ෂා වෙන්න මේසා සුවිසල් කාර්යභාරයක් කිරීම සම්බන්ධයෙන් ඇත්තටම ඔබ සියලු දෙනාටම අපි අපේ ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. චන්ද්‍රසිරි මහත්මයා දැන් මේ විභාග කටයුත්ත සම්බන්ධයෙන් විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් මේ මොහොතේ තියෙනවානේ තාක්ෂණික ගැටලු රාශියක්. මේ මොහොතේ විභාග ප්‍රශ්න පත්‍ර කොතරම් දුරට සූදානම් කරලාද කියලා කියන්න පුළුවන්කමක් තියෙනවද? මගේ මුල් කොටසේ මම කිව්වා වගේ විෂය නිර්දේශය අවුරුදු 2ක්. ඒ සම්පූර්ණ විය යුතුයි. අපි කොමසාරිතුමා නාතුමා කිව්වා වගේ කණ්ඩායම් 3ක් ඉදිරිපත් වෙනවා. ඒතර විෂය නිර්දේශය සම්පූර්ණ වෙලා එක්වරක් විභාගයට පෙනී හිටපු නැවතත් පුනරීක්ෂණ පාඩම් වල ඉදිච්ච ශිෂ්‍ය කණ්ඩායමක්. ඊට අමතරව වාර 2ක් විභාගයට පෙනී හිටලා තුන්වෙනි වතාවට පෙනී හිටින පැරණි නිර්දේශය අපේක්ෂකයෝ මෙවර විභාගයට අලුතෙන් පෙනී සිටින විභාග අපේක්ෂකයෝ ඔවුන් අර කලින් අපේක්ෂක කණ්ඩායම් දෙක වගේ මේ විභාගයට සජීවීව පෙනී හිටලා අත්දැකීමක් නැති කණ්ඩායමක්. ඒතර මේ කණ්ඩායම් තුනටම අපි කොමසාරිතුමා කිව්වා වගේ මේ කණ්ඩායමට විෂය නිර්දේශය ආවරණය වෙන්න ඕනේ. ඒකයි මම මුලින් කිව්වේ මේක අවුරුදු 2ක විෂය නිර්දේශයක්. ඒ කාල සීමාව මොවුන්ට ලැබිය යුතුයි. ඔවුන්ට ඒ නිර්දේශය ලැබුණ නැත්නම් අපි හදන ඇගීම් උපකරණය. ඒ කියන්නේ මේ ප්‍රශ්න පත්‍රය
කණ්ඩායම් තුනටම සාධාරණ එකක් බවට පත් කර ගැනීම අපිට දුෂ්කර කාර්යයක් බවට පත් වෙනවා. විභාග දෙපාර්තමේන්තුව පැත්තෙන් දැන් අපි මේ කොටස ආවරණය වෙනවා කියන අදහස මත තමයි කල්ගත කරන්නේ. සමහරවිට මේ ප්‍රශ්න විසඳිලා අපේ කොමසාර් ජනරාල්තුමා කිව්වා වගේ මේ අපි හැමෝම කිව්වා වගේ මේ සෞඛ්‍ය බලධාරීන්ගේ යෝජනාත් එක්ක අපිට මේ කොටස අවසන් කරන්න කාලයක් ලැබෙවි. එහෙම ලැබුණොත් මම හිතන්නේ අපිට හොඳ ඇගයුම් උපකරණයක්, ඒ කියන්නේ හොඳ ප්‍රශ්න පත්‍රයක් බිහි කරන්න පුළුවන් වෙනවා. විදුහල්පතිතුමනි, දරුවෝ මේ වෙලාවේ විවිධ ගැටලු වලට මුහුණ දීලා ඉන්නවා. මොනවද මේ මොහොතේ දරුවන්ගේ පැත්තෙන් තියෙන අභියෝග, මොනවද උන්ට තියෙන ගැටලු? ඇත්තටම ලක්ෂණ අපි ගත්තොත් දැන් මේ ගෝලීය වසංගත තත්ත්වය අනුව කියන්නේ මේ පීඩණයට අපි හැමෝම ලක් වෙලා තියෙනවා. මුළු ලෝකෙම, අපි රට විතර නෙමෙයි මුළු ලෝකෙම ලක් වෙලා තිනවා. මේකෙදි දැන් ආර්ථික බලපෑම් ඇවිල්ලා තියෙනවා. එතකොට සෞඛ්‍ය පැත්තෙන් බලපෑම් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අභියෝග, අධ්‍යාපනයටත් අභියෝග ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මේකේ අධ්‍යාපනය ගත්තාම, අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තාම සාමාන්‍ය අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ඒ වගේම වෘත්තීය හා නිපුණතා අධ්‍යාපනය කියන මේ හැම සෙග්මන්ට් එකකම අධ්‍යාපන කියන ශාස්ත්‍රය යම්කිසි බලපෑමකට ලක් වෙලා තියෙනවා. මේකෙදි මේ අධ්‍යාපන ක්‍රියාකාරකම් කිසියම් පසුබෑමකට ලක් වෙන්නේ නැතුව දිගටම කරගෙන යාමක් මේ වෙනකොට සිද්ධ වෙනවා. එතකොට දැන් මේ දරුවෝ ඉන්නේ ගෙවල් ඇතුලේ. ඒතර දෙමාපියෝ ඉන්නේ ගෙවල් ඇතුලේ. එතකොට මෙතන අර මහාචාර්යතුමිය කිව්වා වගේ දරුවන්ගේ හැසිරීම තුළ දෙමාපියන් සමහර වෙලාවලට නොරිසුම් සහගත තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන්. දැන් ඒ වගේම තමයි දෙමාපියන්ගේ හැසිරීමුත් දරුවන්ට නොරිසුම් සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ දෙක අතර තියෙන ඝෂ්ඨනය නිසා යම්කිසි කොටසක්, විශේෂයෙන් දරුවන් කියන කොටස පීඩනයට ලක් වෙනවා, හිංසනයට ලක් වෙන්න ඉඩ තියෙනවා. මේක තමයි ඇත්ත තත්ත්වය. දැන් මේ COVID-19 වල ගෙවල් ඇතුලේ තියෙන තත්ත්වය මේක තමයි. මොකද අපේ දෙමාපියන් බොහෝ දුරට මේ COVID-19 එන්නේ ඉස්සර වෙලා හරීම කාර්යබහුලයි. ඉතින් මම දන්නවා සමහර දෙමාපියන්ට, විශේෂයෙන් තාත්තා ගත්තොත් තාත්තව දකින්නේ උදේට දකින්නෙත් නැහැ, රැට දකින්නෙත් නැති ළමයි ඉන්නවා. ඒ කියන්නේ ඒ කාර්යබහුලතාවයේ උඩ ඒ කුටුම්බයේ ඇතුලේ දරුවා උදේට පාසලට යනකොට දරුවා තාත්තව දකින්නේ නැහැ. හවසට එනකොට දරුවා නිදි තාත්තා එන වෙලාවට. ඒ කාර්යබහුලත්වය. එතකොට මං හිතනවා මේ අවස්ථාව ඉතාම හොඳයි දෙමාපියන්ට දරුවන් ගැන අවබෝධයක් ඇති කරගන්නටත්, දරුවන්ට දෙමාපියන් ගැන අවබෝධයක් ඇති කරගෙන අර බොන්ඩ් එකක් ඇති කරගන්න. මේ දෙපැත්තේ අම්මලා දෙමාපියන් සහ දරුවන්ට යම්කිසි හැඟීම බොන්ඩ් එකක් ඇති කරන ඒගොල්ලෝ අතර. ඉතින් දැන් දෙමාපියන්ට දැනගන්න පුළුවන් දරුවන්ගේ තත්ත්වය මොනවද කියලා. දෙමාපියන්ගෙන් ළමයි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. දැන් සමහර වෙලාවල් වලට අපේ දෙමාපියෝ ඇත්තටම හිතේ යටින් ආදරේ තමයි. ඒ වුණාට ආදරේ පෙන්වන්න වෙලාවක් නැහැ. මොකද ඒගොල්ලෝ හරි කාර්යබහුලයි. ඉතින් ඇත්තටම දරුවන්ට සමහර අවස්ථාවන්වලදී දරුවන්ට දෙමාපියන් එක්ක කතා කරන්න අවශ්‍ය වෙනවා. ඒ කතා කරන්න අවශ්‍ය වෙලාව දෙමාපියන්ට සපය ගන්න විදිහක් නැහැ. මේ විදුහල්පතිතුමනි, දැන් දෙමාපියන්ට ආදරේ පෙන්වන්න විදියක් නැහැ. සමහර දෙමාපියෝ ස්වභාවයෙන්ම ඉන්නවා අපි වැඩි ආදරේ පෙන්නුවොත් දරුවෝ නරක වෙනවා කියන හැඟීමෙන් ඉන්නේ. ඒ ඔක්කොම ගැටලු හස්සේ මේ මොහොත වෙනකොට දරුවන්ට තියෙනවා දෙගිඩියාවක්. සමහරලාට තාත්තගේ රස්සාව නැති වෙලා. මේ දරුවන්ට තියෙන දෙගිඩියාව මේ මොහොතේ බොහෝ දරුවෝට මේ මොහොතේ ඉන්නේ තමන්ගේ දෙමව්පියන්ගේ රස්සාව නැති වෙලා. ආදායම් මාර්ග නැහැ. සමහර අයගේ පඩියෙන් කොටසක් කපලා. එතකොට මේ ගැටලු එක්ක දෙමව්පියන්ටත් තියෙනවා අර්බුදයක් දරුවන්ට ඉදිරියට අධ්‍යාපනය දෙන්න පුළුවන්ද කියලා. දරුවන්ටත් තියෙනවා දිගටම මේ අධ්‍යාපනය කරගෙන යන්න පුළුවන්ද කියලා. මේ දෙගිඩියා තත්ත්වය සම්බන්ධයෙන් ඔබතුමීට මොකද කියන්නේ? ඇත්තටම එහෙම තත්ත්වයක් තියෙනවා තමයි. මේක ඇත්තටම ඒක ලොකු දෙපැත්තටම මානසික ගැටලුවක් ඇති වෙන තත්ත්වයක් තමයි. ඉතින් මේකට එක පැත්තකින් රැකියා නැති වුණාම ඉතින් ඇත්තටම නම් ආර්ථික තත්ත්වය තිබුණට වඩා පල්ලෙහාට බහිනවා. එතකොට ඒකෙදි අර මුලදී Tamanට දෙන්න පුළුවන් හැකියාව තිබිච්ච දෙමාපියන්ට දැන් රැකියාවෙන් කොටස දැන් වැටුපෙන් කොටසක් කපලා දුන්නාම ඒකේ දෙන දරුවට ලැබෙන
කොටසත් ඒ වගේම කැපිලා යන්නේ. ඉතින් එතකොට දරුවා සතුටටපත් වෙන්නේ නැහැ. ඉතින් දරුවට ඒක තේරෙන දරුවෝත් ඉන්නවා නොතේරෙන දරුවෝත්. ඒක ඉතින් වයස් කාණ්ඩවල හැටියට සහ කුටුම්බය තුළ ඉන්න දරුවන්ගේ හැටියට තමයි වයස් කාණ්ඩවල හැටියට තමයි. ඉතින් මේකට ඇත්තටම නම් හරිම සංකීර්ණ ඒ වගේම සංවේදී තත්ත්වයක් තමයි මේ විද්‍යාපතිතුමනි දැන් එහෙම සංවේදී සංකීර්ණ ප්‍රශ්නයක් ඇතුළේ ඉන්න දරුවෝ මේ විභාගයත් එක්ක තව තවත් හිර වෙනවා කියලා හිතෙන්නේ නැද්ද? ඒ කියන්නේ තව තවත් මේ දරුවෝ මානසික ව්‍යාධියකට නැත්තම් මානසික ආතතියකට ලක් වෙනවා කියලා හිතෙන්නේ නැද්ද? නිකන් හරියට COVID-19 කියන ගහෙන් වැටිච්ච දරුවන්ට විභාගය කියන ගුණ අයින්නවා වගේ. අපිට එහෙම එකක් හිතන්න පුළුවන් නේද? දැන් සමස්තය ගැන හිතුවම දැන් ලක්ෂාන් දැන් රැකියා හිමි වෙච්ච කුටුම්බ තියෙනවා. එතකොට රැකියාවේ වැටුප අඩු කරපු ඒවා ඉන්න. හැබැයි ඉතින් ඒ හැම කුටුම්බයකම මේ කියන මේ දැන් අපෝස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙන ළමයි ඇත්තේ නැතුව ඇති. ඉතින් එහෙම ඉන්න අයට එහෙම ඉන්න පවුල් වලට ඇත්තටම යම්කිසි මානසික ගැටලුවක් තමයි. ඉතින් අනිවාර්යෙන් එහෙම අධ්‍යාපනයේ තුල තියෙන ප්‍රශ්නේ ඔන්න ඕක තමයි. එහෙම බරපතල ගැටලු තියෙනවා දරුවන්ට. අපි දන්නවා. මහාචාර්යතුමනි ඔබතුමිය ආචාර්ය උපාධියක් හතරලා විශ්වවිද්‍යාලවල ගන්නලා තාම විශිෂ්ට ගණයේ අධ්‍යාපනයක් ලැබපු කෙනෙක්. හැබැයි අපි හිතමු නිකමට ඔබතුමියත් මේවර උසස් පෙළට මුහුණ දෙන සිසුවියක් කියලා. මේවර උසස් පෙළට මුහුණ දෙන සිසුවියක් නම් ඔබේ මානසික මට්ටම කොහොම වෙයිද? ඉතින් ලක්ෂණ බලන්නේ මගේ මානසික මට්ටම අනිත් පැත්ත එක්ක සම්බන්ධ කරන්නද? අපි හිතමු ඔබතුමිය මනෝවෛද්‍යවරියක්, ඒ වගේම ඔබතුමිය මහාචාර්යවරියක්, ඔබතුමියගේ දැනුම මේ සියලු දේට අපි මේ ඉන්නකොට අපි ආපහු ওই වයසෙන් පොඩ්ඩක් පස්සට එමු. ඇවිල්ලා අපි කල්පනා කරමු A level ශිෂ්‍යාවක් කියලා. ලක්ෂාන් මම A level විභාග කරනකොටත් O level විභාග කරනකොටත් ඒත් එක්කම පාසලේ හැම අවුරුද්දෙම තියෙන ටර්ම් ටෙස්ට් තුනක් තිබුණා අපි ඉස්කෝලේ යන කාලේ. එතකොටත් හැම වෙලාවෙදිම විභාගය ලං වෙනකොට මට යම්කිසි චකිතයක් බයක් තිබුණා. A level ලං වෙනකොට මොකද ඒ A level විභාගයේ උසස් පෙළ විභාගයෙන් අපිට ගොඩාක් දේවල් තීරණය වෙනවානේ. ඒක ඇත්තක්. ඒක නොවෙන්න ඕනේ වගේ දෙයක්. නමුත් ඒක තමයි ඇත්ත අපේ රටේ. ඉතින් විභාගේ ලං වෙනකොට යම්කිසි බයක් දැනුණා මට. දැන් මයි ගැන කතා කරන්නේ. ඉතින් බයක් දැනුණා. මොකද දැන් මේ විභාගේ පාස් වෙයිද? කොහොමද ප්‍රශ්න පත්‍රය? මොකද පැය 3කින් තමයි අවුරුදු දෙකක් ඉගෙනගත් දේවල් බලන්නේ. ඒ පැය 3. එතකොට බැරිවත් ෆේල් වුණොත් මොකද්ද වෙන්නේ? මගේ දෙමව්පියන්ට පුළුවන් වේද මට තව අවුරුද්දක් මාව බර ගන්න කියලා ඒ වගේ ගොඩාක් සිතුවිලි මගේ තිබුණා. ඉතින් මගේ මානසික තත්ත්වය ඉස්සර තිබුණට වඩා ලං වෙන්න යම්කිසි චකිතයක් තිබුණා. ඒක මම හිතන්නේ ගොඩාක් දරුවන්ට තියෙනවා. හැම කෙනාටම නැහැ. ගොඩාක් දරුවන්ට තියෙනවා. ඉතින් ඒ වගේ දරුවෙක් කියන්නේ මම නම් මේ තත්ත්වයේ ඉන්නේ. මේ වසංගත තත්ත්වයේ ඉන්න දරුවෙක් නම් මම ඊටත් වඩා තව ගැටලු මම ලෝකයේ දකිනවා. රටේ විතරක් නෙවෙයි ලෝකයේ දකිනවා. මම දන්නවා මම ඉස්සර දැකපු ලෝකය නෙවෙයි දැන් තියෙන්නේ. මාර්තු මාසෙදී මම හිටපු ලෝකය නෙවෙයි දැන් තියෙන්නේ. මට මගේ යාළුවන්ව හම්බ වෙන්න බෑ. කවදා හම්බ වෙන්න පුළුවන් කියයි දන්නේ නැහැ. කොවිඩ් වසංගත තත්ත්වයේ තියෙන රෝගී යම් දවස් 90 වෙනස් වෙනවා. සමහර දවස්වල වැඩි වෙනවා. ඒත් එක්ක මගේ ගෙදර ඇතුලේ යම් ගැටලු තිබුණා නම් දෙමාපියන් අතර හෝ අනිත් මං ඉන්න සමාජය අතර හෝ අනිත් නෑදෑයන් අතර. ඒතකොට ඒකත් මගේ මනසට බලපානවා. ඒ නිසා මට කියන්න පුළුවන් මම අර ඉස්සර අවුරුදු 18 පියංජලී නම් දැන් ඉන්නේ විභාගයේ ලං වෙන්න තියෙන බයට වැඩි බයක් ඇති වෙනවා මේ වසංගත තත්ත්වය නිසා. ඒක තමයි ඇත්ත ලක්ෂණ. මගේ ඇත්ත. මේ මං ගැන කතා කරන්නේ අපි හැම කෙනාටම හැබැයි ඒක සම්මාන කරන්නත් බෑ. ඔබතුමියගේ ඇත්ත බියපත් වීම විභාගය කියන්නේ බොහෝ දිනකට බියක්. COVID-19 වගේ ගෝලීය වසංගතයක් හමුවේ ඒක පැහැදිලිවම බයක්. එතකොට අපිට තියෙන ගැටලුව මේ අභියෝග කොහොමද අපි ජයගන්නේ? මේ අභියෝග වලට කොහොමද අපි මුහුණ දෙන්නේ? අපිට මහාචාර්යතුමනි මේකටත් උත්තරයක් දෙමුකෝ. මම ලක්ෂණ අපි බලන්න ඕනේ මේ අභියෝගිත මේ වසංගත තත්ත්වය ගැන අපි ඉස්සෙල්ලාම බලන්නේ කොහොමද කියන එක. අපි කොහොමද ඒක දිහා බලන්නේ?
දැන් අපි දන්නවා අපේ ජීවිතයේ සහ අපේ ජීවිතය විතරක් නෙවෙයි හැම කෙනාගේම ජීවිතය සහ අපි ඉතිහාසය දිහා බැලුවොත් අපේ ජීවිත හැමදාම උඩට යන එකක් නෙවෙයිනේ. පල්ලෙහාට යන එකකුත් තියෙනවා. ඒකට හොඳ උපමාවක් කියන්නම්. දැන් අපි දන්නවා අපේ මුහුදු වෙරළට ගියාම අපි සර්ෆර්ස්ලා කියලා කියන අර බෝඩ් එකක් දාගෙන රැල්ල උඩට යනකොට එයා උඩට එනවා ඊට පස්සේ පල්ලෙහාට යනවා. ඕනෑම කෙනෙක්ගේ ජීවිතයත් ඒ වගේ. අපි දන්නවා අපේ ජීවිතයේ ධනාත්මක සිදුවීමුත් තියෙනවා ඍණාත්මක සිදුවීමුත් තියෙනවා. අපේ රටේ ධනාත්මක සිදුවීම් තිබුණා ඍණාත්මක සිදුවීම් තියෙනවා. ලෝකයේත් වෙනවා ඉතිහාසයේත් තිබුණා. අපි දන්නවා 1918 19 1900 අවුරුදු 100කට ඉස්සෙල්ලා මේ වගේම වසංගතයක් ලෝකයට ආවා. එහෙනම් අපි මේක දිහා බලන විදිය අර අපි බයයි චකිතයයි අයියෝ කියනවට වඩා අපි නිකන් මේක බොහොම පුළුල්ව බැලුවොත් මේක තමයි මිනිස්යන්ගේ ජීවිතය. ඍණාත්මක දේවල් ජීවිතයට වෙනවා ධනාත්මක ජීවිතයට. අපි හැබැයි කැමති නෑ ඍණාත්මක දේවල් වලට. අපි කැමති ඕන්ලි ධනාත්මක දේවල් ලං කරන්නට විතරයි. ඉතින් මං හිතන්නේ ලක්ෂාන් අපේ මානසික සෞඛ්‍ය හොඳින් තියාගන්න ගොඩක් ක්‍රමවේද තියෙනවා. මම හිතන්නේ අද අපි කරන ප්‍රෝග්‍රෑම් එකේ ඒ ක්‍රමවේද බලන්නම නැති නිසා මම මේ එක ක්‍රමවේදයක් තමයි ඔයගලත් එක්ක මම ෂෙයා කරගන්නේ. ඒක තමයි අපි මේ වසංගත තත්ත්වය ගැන පුළුල් බලමු. දැන් මේක අපි ජීවිතේ කොටසක්. අපිට හැමතිස්සෙම ධනාත්මක දේවල් විතරක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ ඍණාත්මක දේවලුත් වෙනවා. දැන් මේ ඍණාත්මක අවස්ථාවක්. ඉතින් අපි කොහොම හරි මේක මානසික ශක්තිය ඇති කරගෙන මේකත් අර අපි කිව්වා වගේ මුහුදු වෙරළේ සර්ෆ් බෝඩ් එකක යන මිනිස්සයා වගේ අර පල්ලෙහාට යන ගමනක්. පල්ලෙහාට හොඳින් ගිහිල්ලා ආයිමස උඩට යන ගමනකුත් ධනාත්මක කාර්යයකුත් තියෙනවායි කියලා මනස ශක්තිමත් කරගන්න වෙනවා ලක්ෂණ. කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා කියලා අපේ සංස්කෘතිය ඇතුලේ කතාවක් තියෙනවා. හැබැයි කන්දක් නැග්ගම සමහර වෙලාවට ප්‍රපාතයක් මුණ ගැහෙන්නත් පුළුවන්. විදුහල්පතිතුමියනි මේ වෛරස් එක මේ මොහොත වෙනකොට යම් යම් පාලනයකට යටත් වෙලා කියලා සමහරු කියනවා. සමහරු විවිධ පද්ධති පාසල් පද්ධති අපි ගත්තොත් විවිධ කාර්යාල පද්ධති නැවතත් පිරිසුදු කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. පාසල් නැවත පටන් ගන්නකොට මේ COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න දැනට සැලසුම් කරලා තියෙනවද? මෙහෙමයි ලක්ෂණ. දැන් මම හිතනවා අපි අර කලින් තිබ්බ විදියට පාසල් පටන් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා විවිධ ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නට සිද්ධ වෙනවා. එහෙම ක්‍රියාමාර්ග වලට සැලසුම් මොනවද? දැන් කවදා ඉස්කෝලේ පටන් ගත්තත් ගැටලු තියෙනවා මේ පාසල් පටන් ආරම්භ කරලා ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් ගැටලු තියෙනවා. මම ගැටලු වශයෙන් කිව්වොත් පාසල් ආරම්භ කරන්න ඉස්සරලා අපි වෛද්‍ය කොහොමදත් වෛද්‍ය නිර්දේශ මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය අරන් ඒවට අදාළ විදිහට සාකච්ඡා කරලා හරි විදිහට සහතිකයක් වෛද්‍ය අංශ වලින් ලබා ගන්නට පස්සේ තමයි මම විශ්වාස කරන්නේ පාසල් අරින දිනයක් නියම වෙයි කියලා. එතකොට ඒකෙදි විදුහල් වල ප්‍රධානීන්ට සහ ගුරු මණ්ඩලයට ලොකු වගකීමක් එනවා. මොකද සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරන්න කියලා ඔය වසංගත රෝගී තත්ත්වයන් වලදී දීලා තියෙන තත්ත්ව ආරක්ෂිත ක්‍රම තියෙනවා. ඒවා පිළිපදින්න ඕනේ. එතකොට විශේෂයෙන්ම මේ විශාල පාසල් වල අධික ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්න පාසල් වල පන්ති වල ඉන්නවා සමහර පාසල් වල ඉන්න total student population එක වගේ ශ්‍රේණියක ඉන්නවා සිසුන්. ඒ කියන්නේ අපි ගත්තොත් එක පන්තියක අපි 50ක් වගේ ওই නගරබද පාසල් වල ගත්තොත් එතකොට පන්ති 8ක් තියෙන පාසලක 400 දෙනෙක් විතර ශ්‍රේණියක ඉන්නවා. එතකොට මේකෙදි ලොකු ගැටලුවක් තියෙනවා. අර සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන පන්ති පැවැත්වීම පිළිබඳව. ඒ වගේම තමයි ඊළඟට ඒ දරුවන් පාසලට එන යන ඒ මොනවාද ප්‍රවාහන මාධ්‍ය. ඒකට මේකෙදිත් වෑන්ස් වල එනවා නම් කොහොමද මීටරයක් දුර තියාගෙන මේ විදිහට අසුන් අරගෙන ඉන්නේ ස්කූල් බස් එකක ඉන්නේ කොහොමද? ඉතින් මේ වගේ මේ ප්‍රශ්න තියෙනවා. එතකොට මේ ප්‍රශ්න එක්කම තමයි ප්‍රධානීන්ට මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම යොදාගෙන පාසල ආරම්භ කිරීම සඳහා සූදානම් වෙන්න තියෙන්නේ. එතකොට මේකෙදි මට තියෙන දැනට මානසිකව අපි
මොනවද කරන්නේ කියන එකට සූදානම් වෙලා ඉන්නවා. හැබැයි මේ අපි දැන් හැම පාසලකම මේ විදියට සූදානම් වෙන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් නගරේ පාසලක් අරගෙන ඉවලා ළමයි ගොඩාක් ඉන්න පාසලක් ගත්තොත් ඒ පාසලේ දැන් තියෙන මේ ඇති හැකියාව අනුව ඒගොල්ලෝ විවිධ උපකරණත් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් සමහර පාසලක් ගත්තොත් එහෙම නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ විදුහල්පතිතුමනි දැන් ඒත් ගැටලුවක් තියෙනව නේද අපිට පහසුකම් මදි කියලා. ප්‍රායෝගික ගැටලු තියෙනවා කියලා අනතුරකට අතවරන්න පුළුවන් කමක් නැහැ. අපි ගත්තොත් පන්තික 50 දෙනෙක් ඉන්නවා කියලා මේ සමාජ දුරස්ථකරණය ඔස්සේ අපිට මම හිතන්නේ පන්තික 50 දෙනෙක් රඳා පවත්වා ගන්න බෑ. එතකොට කොයි ආකාරයෙන්ද සැලසුමක් තියනවද ඒ සම්බන්ධයෙන් කරන්නේ? දැන් මෙහෙමයි අපි මට හිතෙන්නේ මෙහෙම එකක් තියෙනවා. විශාල පාසල් වල විශාල පාසල් කියන්නේ මම මේකේ මේ ස්ටුඩන්ට් පොපියුලේෂන් එක නැත්නම් සම්පත් වලින් නෙමෙයි මම මේ කියන්නේ. වැඩි ශිෂ්‍ය ජනගහනයක් ඉන්න පාසල් වලට එහෙමනම් සමාජ දැන් අපි හිතමු පන්තියක 50ක් ඉන්නවා නම් දිගට ඉතින් අනිවාර්යයෙන්ම සෙෂන්ස් දෙකකට ගෙන්නන්න වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් යම් කිසි සාකච්ඡාවක් සිද්ධ වෙනවා ඇති කියලා විශ්වාස කරගෙන අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාට යොමු වෙනවා. ඔව් දැන් මේ පිළිබඳව යම් අවධානයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අංශ සමග ඒකාබද්ධව සකස් කරලා තිබෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් විදුහල්පතිතුමිය කිව්වා වගේම ශිෂ්‍ය සංඛ්‍යාව 50ක් ඉන්නම් අපිට එක ක්‍රමයක් උපයෝග කරගන්න පුළුවන්. එම එක පන්තියකින් අර්ධයක් එක් දිනක කැඳවා ගැනීම පාසලට. එවිට එක් අයෙක් හැර එක් අයෙක් වාඩි කිරීමේ ක්‍රමවේදයක් වගේ අනුගමනය කරනවා. ඊළඟ දවසේ පුළුවන් අපිට අනිත් අය කරන්න. ඒ වගේම පාසල් පද්ධතිය ආරම්භ කිරීමේදී අධ්‍යාපන අමාත්‍යතුමාගේ අවධානය අපේ සියලු දෙනාගේ යොමු වෙලා තිබෙනවා. එක විට සියලු ශිෂ්‍යයන් නොගෙන්වීම. උසස් පෙළ වගේ අත්‍යවශ්‍ය 13 වසර තමයි දැන්ට මුලින්ම ගෙන්නන්න ඕන කියන අදහසේ ඉන්නේ. ඊට පස්සේ 11 වසරේ දරුවන් තමයි ඊළඟට විභාගයට වෙන්නේ. 10 11 වගේ දරුවන් 10 11 12 13 ශිෂ්‍යයන් සහ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් තමයි මූලික කරගන්නේ. ඒ දරුවනුත් සියලු දෙනා එක විට ගෙන්වීම නොව අවස්ථා දෙකකදී අර සඳහන් විදුහල්පතිනිය සඳහන් කරා වගේ 40ක් ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාවෙන් අපි 20ක් එක පන්තියක ගෙන්නලා නැත්නම් අපි 15 පන්ති ගෙන්නන්න නැත්නම් 6 7 8 අපිට පුළුවන් මිශ්‍රණයක් එක පන්තියක කොටසක් අනිත් පන්තියෙත් යොදවාගෙන සියලු ගුරුවරු සිට නිසා ඒ ආකාරයෙන් ආරම්භයක් ගන්නට. ඒ වගේම පන්ති දැන් අපි මේ උවදුරක් මතක තියාගෙන හිටියට අපිට ජනතාව අතර මතයක් තියෙනවා මේ ශ්‍රේණි මට්ටමින් පාසල් ආරම්භ කරන්න සූදානමක් තියෙනවා. එහෙම මම හිතන්නේ මොකද අපි වඩාත්ම උත්සුක වෙන්න ඕනේ ඉස්සෙල්ලා ජීවිතය. දැන් අපි අද COVID-19 පස්සේ අවධානය යොමු කරා ඩෙන්ගු කියන එකත් අපි ඉස්සෙල්ලා පාසල් අවධානය යොමු කළ යුතු කාර්යයක්. අපි ඩෙන්ගු උවදුර පැතිරෙන සමයේ පාසල් පටන් ගත්තේ සතියකට පෙර දෙවියන්පිය ඇවිල්ලා යම් කිසි ආකාරයක විස බීජ හරණය කියන වචනේ නොයදුනත් අස්පස් කළා කුණු ටික ඇදලා දාලා සියලු පවිත්‍ර කරලා මදුරුවන් බෝ වෙන නොවන ක්‍රියාමාර්ග අරගෙන තමයි පාසල පටන් ගත්තේ. මෙවරත් එවැනිම ක්‍රියාමාර්ගයක් ගන්නට අදහස් කළා තියෙන සෞඛ්‍යාන්තය උපදේශ මත ප්‍රාදේශීය වශයෙන් ප්‍රාදේශ සභා, නගර සභා, පළාත් සභා වල ඒ ආයතන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වගේම සෑම ප්‍රාදේශීය ලේකම් කොටසක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාගේ මැදිහත් වීම උපදේශ මත පාසල් යම්කිසි ආකාරයක නිරෝධායනයට ලක් කරලා විස බීජ හරණයට ලක් කරලා ඒ දරුවන්ට එන්න අවශ්‍ය සමයක දෙමාපියන් සමග එකතු වෙලා කරන්න යම් සැලැස්මක් සෞඛ්‍යාංශයේ ඒකාබද්ධව අද වෙනුවිට අධ්‍යාපන අමාත්‍යාංශය සකස් කරලා තිබෙනවා. යම් දිනක පාසල් ආරම්භ කරනවාද එය සමහර විටක වෙන්න පුළුවන් පළමුවෙනි ගුරුවරුන් සඳහා පමණක් දින දෙකක් හෝ සතියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් උසස් පෙළ ශිෂ්‍යයන් සහ 10න් ඉහළ ශිෂ්‍යයන් ගෙන්නන්න. එවිට පුළුවන් විසරුවා හැරලා ආසන්නභාවයේ රැකගෙන දුරස්ථභාවයට ඉඩ කඩ යොදාගෙන මේ වැඩේ ආරම්භ කරන්න පුළුවන්. එවැනි ආකාරයට විවිධ යෝජනා සෞඛ්‍යාංශවල ආරක්ෂකාංශවල ඒ වගේ අධ්‍යාපනඥයින්ගේ මනෝවිද්‍යාඥයින්ගේ අදහස් මත මෙවැනි ක්‍රියාදාමයකට අද පද්ධතිය සැකසීමේ පවතිනවා. දැන් ලෝකෙම මේ වෙලාවේ නව අධ්‍යාපන ක්‍රම සඳහා යොමු වෙන්න උත්සාහ කරනවා. ලංකාවේ අපි අපේ අධ්‍යාපන ක්‍රමයක් වෙනස් කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? එහෙම වෙනස් කිරීමකට ලක් විය යුතුයි කියලා ඔබතුමා විශ්වාස කරනවා. මොකද දැන් මේ වගේ ගැටලු ඇති වෙද්දී ඔන්ලයින් ටීචින් ක්‍රම එනවා ඊ-ලර්නින් කියන සිස්ටම් එක එනවා. එතකොට මේ ක්‍රමවේදයන් පිළිබඳව ලෝකයේ අවධානය යොමු කරද්දී අපේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා ඔබතුමා විශ්වාස කරනවා. වෙනස් වෙන්න වෙනවා සමහර විටක. මොකද අපි හදන්නේ දරුවන්ට හොඳම ක්‍රමයට අධ්‍යාපනය. සමහරෙකුට හිතෙන්න පුළුවන් අපි මේ විභාගයේ පස්සේ දුවන අධ්‍යාපනයක් නේද ශ්‍රී ලංකාව වගේ බොහෝ ආසියාතික රටවල තිබෙන්නේ. අධ්‍යාපනය කියන්නේ විභාගයේමද කියන ප්‍රශ්නේ එනවා. ඊට වැඩිය ප්‍රායෝගික තත්ත්වයන් තුල
සමහර විටක බොහෝ රටවල් වල අද ප්‍රාථමික අංශ විභාග වලින් මග හැරලාම තිබෙනවා. විභාගයට ළමයා ශිෂ්‍යයා මුහුණ දිය යුත්තේ කුමන වයසකදීද කියන ප්‍රශ්නය අද ඇවිල්ලා තිබෙනවා. අපි එහෙමනම් එතෙන්ට අවධානය යොමු කරන්නේ මේක හොඳ අවස්ථාවක්. සමහර විට මේ විවසනය අපිට පුළුවන් යහපත් තත්ත්වයට හරිගස්ස ගන්න. පාසල් පද්ධතියට දරුවන්ගේ ඉගෙනුම් රටාවේ වෙනස් කර ගන්නත් අපිට පුළුවන්කම ලැබෙනවා හරියට අවධානය යොමු කරොත්. ඒ නිසා මම හිතන්නේ අධ්‍යාපනඥයින්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා හෙට දිනේ අධ්‍යාපනය කෙසේ සකස් විය යුතුද? පාඨමාලාවල මොන ආකාරයේ වෙනස්කම් සිදු විය යුතුද? ශීඝ්‍ර පාඨමාලා ආරම්භ කර මේවා ආවරණය කරන්නේ කෙසේද? උදාහරණයක් අද වෙන විට පැය 278ක පමණ කාල සීමාවක් දරුවන්ගෙන් අහිමි වෙලා තියෙනවා. ඒක කොහොමද අපි ආවරණය කරගන්නේ? ඒකට අපි සමහර යෝජනා වල තියෙනවා අපි 2 වෙනකන් අපි ජූනි මාසේ 1 වෙනිදා වගේ දිනක සිට ආරම්භ වෙනවා නම් පාසල අපි විශ්වාස කරනවා සමහර විට මේක ජාතික පාසල් අධ්‍යක්ෂකවරයාගේ පෞද්ගලික ප්‍රකාශයක් නෙවෙයි. සමහර විට මේ තියෙන තත්ත්වයන් යටතේ මැයි 11ත් අපිට පාසල පටන් ගන්නට බැරි වුණොත් යම් කිසි ආකාරයක ඔය කියන එක් පියවර මත පාසල් පටන් ගන්නට හෝ පුළුවන්කම තියෙන. මොකද සියලු දිනාටම විවාහ කොමසාරිස්තුමා කිව්වා වගේම අපිට සමහර විට යමෙක් කියන්න පුළුවන් එක ප්‍රදේශීය පාසල් ඇරලා අනිත් ප්‍රදේශීය පාසල් ඇරියේ නැතොත් ඔය කියන අපේ අදහස්ම ගෙන එන්න පුළුවන් අර දරුවන්ට සමාජ්‍යාපනයේ ගිලිහි යාමට ඒක හේතුවක් නේද කියලා. එම නිසා මම හුඟක් අපි උත්සාහ කරන්නේ ගේන ළමයින් එක සමාන තත්ත්වයෙන් උසස් පෙළ ළමයි නම් සියලු දෙනා උසස් පෙළ ළමයි ගෙන එන්න. දැන් මෙතෙන්දී තියෙන උසස් පෙළ කිව්වත් 13 වසරේ ළමයින්ගේ තමයි ප්‍රමුඛ අධ්‍යයන අවස්ථාව. තේරෙන භාෂාවෙන් කො සිලබස් කවර් කිරීම අත්‍යවශ්‍යව තියෙනවා. එහෙමනම් අපි මුලින් ඔවුන්ට පිළියමෙලිලා ඊළඟ පියවර වශයෙන් 11 වසරේදී සාමාන්‍ය පෙළ දෙසැම්බරේ මුහුණ දීමේ දරුවන් ගෙන්නලා මේ ප්‍රශ්නේ ක්‍රමයෙන් මොකද මෙතන ප්‍රශ්නයක් තියෙන බව කවුරුත් දන්නවා. ඒ නිසා ඒකට විසඳුම් සමහර විටක 100% සාර්ථක නොවුනත් අපි දැඩි උත්සාහයක් ගන්නවා මේ තුමිය කිව්වා වගේම මානසික මට්ටමත් රැකගෙන දරුවාගේ කොහොමද මේ අධ්‍යාපනය දෙන්නේ කියලා. අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි දැන් අලුත් ලෝකයක් බිහි වේගෙන යනවා. මේ වසංගතයත් එක්ක ලෝකයේ චින්තනය වෙනස් වෙනවා, ලෝකයේ ක්‍රමවේදයන් වෙනස් වෙනවා. මේක අපිට අවස්ථාවක් කරගන්න බැරිද? මේ අලුත් ක්‍රමවේදයන් සඳහා උත්සුක වෙන්න. ඇත්තටම මේකයි ඒක ඊටාම හොඳ යෝජනාවක්. මම හිතන්නේ අධ්‍යාපනඥයින් විතරක් නෙවෙයි සියලුම දේ. අද පරිසරයට වෙනස් වීම ඔබ දකිනවා ඇති. අපි මූණු පොතට ගියායින් පස්සේ අද පරිසරයේ වෙනස් වීම සත්තු එළියට බහැලා ගහකොළ වෙලා දුර පෙනුන්නේ නැති හිමාලය අද කිලෝමීටර් 262ක් එහාට පේනවා. ඒ වගේ යම්කිසි වායු ගෝලය අද බොහොම හොඳ තත්ත්වයෙන් ඇවිල්ලා. අද කැලණි ගඟේ ජලයත් ඉතාම හොඳ පානීයට සුදුසු තත්ත්වයක. අපි ඒ ප්‍රශ්නෙම මහාචාර්යතුමීට යොමු කරමු. අපි හිතමු දැන් මේ වසංගතයත් එක්ක ලෝකයේ නව ක්‍රමවේදයන්ට යොමු වෙනවා. ලෝකයේ අලුතෙන් හිතන්න පටන් ගන්නවා. මේක අපිට අවස්ථාවක් කරන්න බැරිද? අධ්‍යාපනය අලුතෙන් හිතන්න අලුත් ක්‍රමවේදයන් ඔස්සේ ගලාගෙන යන්න. මම හිතන්නේ ලක්ෂණ මේක බොහෝ අපි හරියට මේක ගත්තොත් මේ වසංගත දැන් අපිට වසංගත රෝගී තත්ත්වය නිසා ගොඩක් කට්ටියට රෝගී තත්ත්වය වැළඳෙනවා සමහර අය නැති වෙනවා ඒක වෙනම අංශයක්. නමුත් අපි ධනාත්මක පැත්තෙන් බැලුවොත් අපිට මොකද්ද මේ ඍණාත්මක අවස්ථාවෙන් ගන්න පුළුවන් ධනාත්මක දේ මොකද්ද කියන ලක්ෂණ අපෙන් අහන්නේ. දැන් එහෙමනම් මම හිතන්නේ අපිට ගොඩක් දේවල් තියෙනවා අපේ ජීවිතය ගැන බලලා හදාගන්න. මම ජීවිතය ගැන ටිකක් කතා කරන්න අධ්‍යාපනය ගැන කතා කරන්න. දැන් අපේ ලංකාවේ අපි දැන් මට අවුරුදු 40 ගාණක් දැන් අපි පොඩි කාලේදී ඉස්කෝලේ ගියා ඊට පස්සේ ගෙදර ආවා වැඩිපුර පන්ති එකක් දෙකක් ගියා එච්චරයි අගෝස්තු මාසයේදී නිවාඩු කාලයේදී අප්‍රේල් මාසයේදී නිවාඩු කාලේ අපි සෙල්ලම් කරා වටපිටාවේ ඉන්න අය මගේ නෑදෑ නංගිලා අක්කලත් එක්ක එච්චෙමයි. නමුත් දැන් මගේ වයසේ ඉන්න අපි දන්න අයගේ දරුවන් බැලුවොත් ඉස්කෝලේ යන උදේ පාන්දර ඉඳලා පන්තිය කරනවා. ඊට පස්සේ ඉස්කෝලේ යන තවත් පන්තියක් යනවා. පන්ති යන්නේ මේ සෙල්ලම් පන්ති කරන්නේ තරංකාරීත්වයට. ඉතින් අපි දැක්කා අපේ අර විදුහල්පතිතුමිය කිව්වා වගේ බොහෝ අපි අර ඉංග්‍රීසියෙන් කියනවා රැට් රේස් කියලා. තරංගයකට තමයි හැම කෙනාම දරුවන් විතරක් නෙවෙයි දෙමාපියන් පවා වැඩිහිටියන් පවා කට්ටියව හම්බ වෙන්නේ සමහර විට නෝන මහත්මයා කතා කරගන්නේ SMS එකෙන් ටෙලිෆෝන් මාර්ගයෙන්. හැබැයි මේක ගෙදර ඉන්න කට්ටිය. මොකද හම්බ වෙන්නේ නැති නිසා. දැන් මේ වසංගත තත්ත්වය නිසා අපි එක්කෝගේම අපිට කැමති වුණත් නැති වුණත් අපේ ජීවන රටාව ගැන හිතන්න හොඳ අවස්ථාවක් අපිට ලැබුණා. මම නම් ඇත්තට අහගෙන ඉන්න ගොඩාක් රාශියක් දිනක් අහගෙන ඉන්නවනේ මේ අපේ මේ ටීවී ප්‍රෝග්‍රෑම් එක. ඔබගේ ජීවිතය ගැන ටිකක් හිතලා බලන්න. මාර්තු මාසයේදී තිබුණ ජීවිතයයි දැන් තියෙන ජීවිතයයි. ඒ මාර්තු මාසයේ හිටපු ජීවිතය ඔබට ඇත්තට හරයක් දුන්නද?
ඔබ බොහොම තරංකාරී පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබගේ නෝනා මහත්මයා බොහොම තරංගයට බැහැව පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබ ඔබගේ දරුවාව නිතරම කරන්න වැඩිපුර මාක්ස් ගන්න තව පන්තියක් කරන්න. ඒ වගේ පුද්ගලයෙක් වෙලා ඉන්න පුළුවන්. දැන් ටිකක් හිතලා බලන්න. ඒකෙන් ඔබට මොනවද ලැබුණේ මේ වගේ ඍණාත්මක දෙයක් ලෝකයට වුණාම. ඉතින් මේක මම හිතන්නේ කදිම අවස්ථාවක් අපේ මුළු ජීවිතය ගැනම දෙසරයක් හිතලා බලලා වෙන විදියට ජීවත් වෙන ක්‍රමයක් ගැන හිතන්න. ඒ අපේ ජීවිතය ගැන මනෝවිද්‍යාත්මකයෙන් අපි බලන විදිය ලක්ෂණ අධ්‍යාපනය පවා දැන් මට අධ්‍යාපනය ගැන කතා කරන්න වඩා සුදුසු තුන්දෙනෙක් මේ අපේ මණ්ඩලයේ ඉන්න බව මම දන්නවා. මගේ පොඩි මනෝවිද්‍යාත්මක මම කියන්න කැමතියි. අපි දැන් අධ්‍යාපනය ගැන බලනකොට පවා අපි කරිකියුලම් ගැන බලනකොට අපි වෙනස් විදිහට දැන් උගන්වන්න යනවානේ. දැන් එතකොට අපි බලමු කොහොමද අපිට අපේ ඉස්කෝල පද්ධතියට අපේ විෂයන් හැටියට අලුත් විෂයන් එකතු කරන්නට පුළුවන්ද? මොකද මේක හොඳ අවස්ථාවක් නිතරම බලන්න අපි උගන්වන දේවල් වලට අලුත් දේවල් එකතු කරගන්නේ කොහොමද කියලා. දැන් අපි දන්නවා බොහෝ රටවල් වල බටහිර සහ ආසියාතික රටවල් වල එක විෂයක් තියෙනවා භාවමය බුද්ධිය පිළිබඳව. ඒ කියන්නේ දරුවෙක්ගේ ಗುಣධර්ම දියුණු කරගන්නේ කොහොමද? ඒක අපි කොහොමද අපේ සබ්ජෙක්ට් එකක් හැටියට අපේ ඉස්කෝල පද්ධතියේ තියෙනවා. නමුත් ඒක දියුණු කරගන්න පුළුවන් ඒ සබ්ජෙක්ට් එක. මනෝවිද්‍යාඥයෙනි මම පුංචි බාධා කිරීමක් කරනවා. දැන් අපි මේ දවස්වල සීග්‍රෙන් පැතිර යනවා වියට්නාමය මේ COVID-19 වසංගත තත්ත්වය සෑහෙන දුරට පාලනය කරගෙන තියෙනවා කියලා. මේ පාලනයට හේතුව ඔවුන්ගේ විනය කියන කාරණාව තමයි මතුවෙන්නේ. එතකොට පුංචි කාලේ ඉඳන් මේ විනය නිශ්චිත ආකාරයෙන් ගොඩනගන්න කිසියම් වැඩපිළිවෙලක් මීට වඩා කරන්න ඕන කියන යෝජනාවක් තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමිය මොකද හිතන්නේ? ලක්ෂාන් මම වියට්නාමයේ මම දන්න බොහොම හොඳට පාලනයක් තියෙනවා. ඒ ආටිකල් මම දන්න ජපානයේ ඔය කතාව වෙලා තියෙනවා. දැන් ජපානයේ පවා බොහොම විනය ගරුක සමාජයක්නේ. මොකද ඒගොල්ලන්ට දැන් අපි පවා දන්නවා සමහරට ජපානයෙන් ආපු අපේ රටට ආව පුද්ගලයන් පවා සමහරට ඒගොල්ලන් මාස්ක් එකක් ඇඳගෙන යනවා. මොකද ඒගොල්ලන් සෙම්ප්‍රතිශාක් හදුනාම ඕනක් හදුනාම වෙන කෙනෙකුට දෙන්න නැති වෙන්නේ. ඒ වගේ වෙන කෙනෙක් ගැන හිතන හැකියාව සමහර ජාතිවල කට්ටියට තියෙනවා. ඉතින් අපිට ඒක විනය කියලාත් කියන්න පුළුවන්. ගුණධර්ම කියලාත් කියන්න පුළුවන්. දැන් මේ විනය ගුණධර්ම කියන එකක් වුණත් අපිට පොඩි කාලේ තමයි කෙනෙකුට ඔබ උගන්වන්න පුළුවන්. උගන්වන්න පුළුවන් ගෙදරින් දෙමාපියන් සහ ඉස්කෝල පද්ධතියෙන්. ඉතින් අපිට පුළුවන් තව දුරටත් දැන් අපේ අයට අපේ රටේ පුද්ගලයෝ බොහොම හොඳින් මේ වසංගත තත්ත්වයේදී මේක මුහුණ දෙන්න පුළුවන් ආකාරයට ඒගොල්ලන්ගේ හැසිරීම යම්කිසි ප්‍රමාණයකින් පාලනය කරගෙන ඉන්නවා. නමුත් ඒක අපිට තව වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වැඩි දියුණු කරගන්න නම් යම්කිසි පුද්ගලයෙක්ගේ මනසේ යම්කිසි හික්මවීමක් තියෙන්න ඕනේ. ඒ හික්මවීම කරන්න පොඩි දරුවෙක් ඉගෙන ගන්න ඕනේ. දරුවෙක් ඉගෙන ගන්න කොහොමද? එයා වටේ ඉන්න වැඩිහිටියන් හික්මවීම පිළිබඳව දරුවට උගන්වන්න ඕනේ. ඒ කවුද ඒ වැඩිහිටියන් වැදගත්ම දෙන්න? එයාගේ දෙමාපියන් සහ ගුරුවරු. ඉස්කෝලේ සහ පාසලේ. එහෙනම් අපිට පුළුවන් ඔබ කිව්වා වගේ ලක්ෂණ විනය පිළිබඳව ගුණධර්ම පිළිබඳව අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. භාවමය බුද්ධිය පිළිබඳව ඒ වගේ අලුත් දේවල් පවා අපේ අධ්‍යාපන අංශයට එකතු කරනවා. විභාග කොමසාරිස්තුමනි දැන් මහාචාර්යතුමිය කිව්වා වගේ අපි ඉන්නේ අපේ දරුවෝ ඉන්නේ රැට් රේස් එකක. මේ පුදුම කලබලකාරී තරඟකාරී අධ්‍යාපන රටාවක. අනිත් පැත්තෙන් අපේ අධ්‍යාපන ක්‍රමය සැකසීලා තියෙන්නේ වෘත්තිමය භාවයට ගොඩනගන ආකාරයට නෙමෙයි කියලා යම්කිසි මතවාදයක් තියෙනවා සමාජය තුළ. එතකොට මේ මොහොතේ මේ විෂය පද්ධතියේ තියෙන සංකීර්ණභාවය පොඩ්ඩක් අඩු කරලා ඊට වඩා වෘත්තිමය භාවයකට යන්න පුළුවන් සහ දරුවන්ගේ සංකීර්ණභාවයෙන් පොඩ්ඩක් මිදෙන්න පුළුවන් අධ්‍යාපන රටාවක අවස්ථාවක් පැන නගිනවා කියලා ඔබතුමා විශ්වාස කරනවා. ඇත්තටම දැන් මේ සම්බන්ධව දැන් මේ වෙන විටත් සාකච්ඡා ආරම්භ වෙලා තියෙන්නේ. අපි කවුරුත් කතා කරන අපේ ශ්‍රී ලංකාවේ විභාග ක්‍රමය ගැන උනත් යම් විවේචන තියෙනවා. ඒට හේතුව මේ ලිඛිත පරීක්ෂණයකින් තමයි සියල්ල මනින්නේ. අපි පුළුවන් තරම් මේ බහුවිධ කුසලතා මනින ආකාරයට මේ පරීක්ෂණ සකස් කරන්නට ඕන. දැන් උදාහරණයක් විදිහට අපි තවම දැන් කෘෂි විද්‍යාවට ප්‍රායෝගික පරීක්ෂණයක් නැහැ. ශාරීරික අධ්‍යාපනයට ප්‍රායෝගික පරීක්ෂණයක් නැහැ. ඉතින් අපිට මේ දිගු කාලීන වෙනස් වීම වගේම මේ කෙටි කාලීන විදියට යම් මේ වෙනස්කම් අපිට කරන්න පුළුවන්. එහෙම වුණොත් දැන් උදාහරණයකට
දැන් මෙවර විද්‍යාව විශේෂ අප සාමාන්‍ය පෙළ සමත් වීම සමස්ත ලංකාවේම 68%යි. දැන් මේ සමත් වීම අපිට 100%ක් කරන්න පුළුවන් විද්‍යාවේ ප්‍රායෝගික පරීක්ෂණේ අපි අඳුනලා දෙනවා නම්. මොකද ළමයාගේ බහුවිධ කුසලතා මනින්න පුළුවන් එක පැත්තක් තමයි ප්‍රායෝගික පරීක්ෂණ. දැන් මේ විවාහ කොමසාරිස්තුමා දන්නවා දැන් අතීතේ එක්තරා කාලයක පන්තියක දරුවෝ ගෙම්බෝ කැපුවා, කැරපොත්තෝ කැපුවා. කපලා උන්ට යම්කිසි අධ්‍යාපනයක් ලබා දුන්නා. හැබැයි ඒ ශේෂ්ත්‍රයෙන් ඉදිරියට යන්නේ එක්කෙනෙක් නැත්තම් දෙන්නේ. එතකොට මෙහෙම මේ විෂයානුබද්ධ සමහර කාරණා වෘත්තිමය භාවයට ඍජුව බලපාන්නේ නැති අධ්‍යාපන රටාවක් අපිට තියෙනවා. මේ පද්ධතිය වෙනස් කරගන්න යම්කිසි බලපෑමක් කරන්න ඔබතුමාලගේ දායකත්වයක් තියෙනවා. ඔව් ඒකපොත් එහෙම කියන්න බෑ. දැන් අපේ සාමාන්‍ය අධ්‍යාපනයේ ජෙනරල් এডুকেෂන් කියන එක අපිට සාමාන්‍ය පෙළ මට්ටමට එන්නේ පොදුවේ මුළු ලෝකෙම පිළිගත් රටාවකට තමයි අපි අධ්‍යාපනයේ තියෙන්නේ. නමුත් අපි මේක මනින ක්‍රමයේ යම් යම් ප්‍රශ්න තියෙනවා. ඉතින් අපේ විෂය නිර්දේශය සකස් කරනකොටම තමයි ඇගේම් ක්‍රමවේදය සහ තක්සේරු කරන ක්‍රමවේදය සකස් විය යුතු වෙන්නේ. ඉතින් මෙය නැවත සකස් කර ගැනීම සඳහා තමයි දැන්ට සාකච්ඡා වෙමින් පවතින්නේ. එහෙම වුණොත් ළමයි බොහොම සැහැල්ලුවෙන් පාසල් යයි. මේ ආකාරයට දැඩි ආතතියකින් පීඩනයකින් කටයුතු නොකරයි. දැන් වෙනත් රටවල් වල දරුවන්ට ඇති වෙලා තියෙන ඒ తත්වය. දැන් අපේ රටවල් වල එහෙම නැහැ. ඇයි අපි මෙච්චර ළමයි මහන්සි කරවන්නේ? ඉතින් මේ සඳහා අපේ අධ්‍යාපන ක්‍රමයේ තුලින්ම තමයි ඇති කරන්න පුළුවන්. අර කිව්වා වගේ විනය ඇති කරන්නට පුළුවන් අධ්‍යාපනයේ තුලින්. එහෙම නැතුව වෙනත් ක්‍රම වලින් බෑ. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනයේදී තමයි ළමයෙක් හැඩ ගන්න පුළුවන් වෙන්නේ. ඊටත් කලින් පෙර පාසල් අධ්‍යාපනය. නමුත් අපි මේවට විධිමත් බවක් දීලත් නැහැ. ප්‍රායෝගික පැත්තට නැඹුරු වෙලත් නැහැ. ඉතින් ඒ සඳහා ඉදිරියේදී අනිවාර්යයෙන්ම යා යුතු වෙනවා. චන්ද්‍රසිරි මහත්මයා දැන් අපි දන්නවා අපේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ මතකයේ පරීක්ෂා කරන්න. හැබැයි සරල කාරණාව තමයි මතකය කියන එක දැන් අන්තර්ජාලේ තියෙනවා. අපිට තියෙන්නේ අකුරු භාවිතා කරලා මේක ටයිප් කරලා සර්ච් කරන්න විතරයි. එතකොට මේ අපි යොදා ගන්න මතකය අපිට අන්තර්ජාලයෙන් ලබාගත හැකි මතකය පොත්පත් ඇසුරේ තියෙන මතකය නිසි ආකාරයෙන් යොදා ගැනීමේ අධ්‍යාපන රටාවක අවශ්‍යතාවයේ ලෝකයේම අවබෝධය අවධානය යොමු කරනවා. මේ පිළිබඳව අපේ රටේ ප්‍රවණතාවය කොයි වගේද? මම හිතන්නේ මගේ ඒ යෝජනාවට 100%ක්ම එකඟ වෙන්න බෑ. උදාහරණයක් අපි එක උදාහරණයක් කියන්න. අපි ගිය අවුරුද්දේ පවත්වපු 5 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ. එතෙන්දී අපි ඔය 3 4 5 විෂය මාලාව ආශ්‍රිතව ඒ ප්‍රශ්න පත්‍රයේ ගොඩනගද්දී කොමසාරි ජනරාල්තුමාගේ අදහසක් තිබ්බා. විභාගයට එන මේ පොඩි දරුවෝ අර බරපතල පීඩාවකින් නැතුව බොහොම සැහැල්ලුවෙන් මේකට උත්තර ලියලා යන්න ඕන මට්ටමකට ගේනවා. සමාජයේ මතයක් තියෙනවනේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ අම්මලගේ විභාගයක් කියලා. නමුත් ඒකේ අපි දැකපු දෙයක් තමයි විභාග ලියපු ළමයින්ගෙන් බහුතරයක් බොහොම සතුටින් විභාග ලියලා ගියා. මේ ප්‍රතිඵල ආවහම තමුන්ගේ දරුවා ඒ මට්ටමට නාපු හින්දා සමහරලාට මව එහෙම නැත්නම් මිත්තනිය පොඩ්ඩක් දරුවට දුස් කියන්න ඇති. අපි හැම ප්‍රශ්න පත්‍රයක්ම සකස් කරනකොට මතකේ පමණක් නෙමෙයි. උදාහරණයක් ගත්තොත් කොමසාරි ජනරාල්තුමා කිව්වා වගේ විද්‍යාවේදී ප්‍රායෝගික නිරීක්ෂණත් ඇතුළත් කරනවා. සාමාන්‍ය ලිඛිත පරීක්ෂණයක් නේද? ලිඛිත පරීක්ෂණයෙන් මනින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔහු කෙසේද ප්‍රායෝගික කුසලතා ලබා ගත්තේ කියලා. දැන් අපොත් උසස් පෙළ ගත්තොත් එහෙම රසායන විද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රායෝගික විෂය කොටසක් තියෙනවා. නමුත් ඒ කොටස අපි අහනවා ප්‍රශ්න පත්‍රයේ තුලින්ම අහනවා මේ සමහර ප්‍රායෝගික කොටස්. ඒ වගේම භෞතික විද්‍යාවේ ප්‍රායෝගික පරීක්ෂණ කරපු දරුවෙකුට උත්තර ලියන්න ලේසි බොහොම හොඳට අවබෝධ කරගන්න පුළුවන් භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ උසස් පෙළ. ඒ වගේම ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේදී මේ ප්‍රායෝගික පරීක්ෂණ මේ අන්වීක්ෂයෙන් බලන ඒවා ඔබතුමා කිව්වා වගේ සතු විච්ඡේදන ඒ වගේ දේවල් කරලා සාක වල හරස් කඩවල් ඒවා බල කරලා තියෙන අයට මේක ලේසියෙන්ම උත්තර ලියන්න පුළුවන්. හේතුව අපි අහන්නේ සම්පූර්ණ දැනුම් පමණක් නෙමෙයි. ඒකට අපි කියනවා ළමයා තුළ තියෙන අපේක්ෂකයා තුළ තියෙන හැකියාව. ඒකට අපි තව ටිකක් බර වචනයක් දැම්මු නිපුණතාව. අපි මේ නිපුණතාවක්මයි ඉන්නේ. සාහිත්‍ය විෂයන් තුළ වුණත් අපි කෙලින්ම අහන්නේ නැහැ මතකයෙන්ම. එතකොට එයාගේ නිර්මාණකරණයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි විභාග දෙපාර්තමේන්තුව වශයෙන් අපි ටිකින් ටික උත්සාහ කරමින් යනවා ඉස්සරහට මේ ප්‍රශ්න පත්‍ර වලින් විවිධ හැකියා මනින්න පුළුවන් මට්ටම් වලට යන්න. මෙතන කෙලින්ම අදාළ වුණත් මම එක උදාහරණයක් කියන්න. 12 වෙනි ශ්‍රේණියේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විෂය. ඒක අවුරුදු ගණනාවක් තිබුණේ පැන්සලෙන් පෑනෙන් ලියන පරීක්ෂණයක්. කොමසාරි ජනරාල්තුමා
උපදෙස් දුන්නා අපිට මේක අපි වෙනස් කරන්න ඕනේ ප්‍රායෝගිකව පරිගණකයෙන් කරන ඔන්ලයින් විභාගයක් බවට. අපිට දවස් කිහිපයක් ගත කරන්න සිද්ධ වුණා. නිසා අපි අර සම්ප්‍රදායික ක්‍රමයෙන් ටිකෙන් ටික අපි ඉස්සරහට යමින් සිටිනවා මේ බහුවිධ හැකියාව. නැත්නම් නිපුණතා මනින එකට. මම හිතන්නේ මේ පෙළඹීම ඉතාම අගය කරන්න ඕන පෙළඹීමක්. දැන් ඒතකොට මේ ඇගයීම් ක්‍රමය මේ COVID-19 වසංගතයත් එක්ක දරුවන්ගේ කුසලතා හැකියාවන් ඔප්නංවා ගන්න කොහොමද අපි මේක භාවිතා කරන්නේ? මගේ මුලින්ම කොටස කිව්වා වගේ මේක දෙපැත්තක කාර්යභාරයක්. අපේක්ෂකයෝ බලනවා තමුන්ට ප්‍රශ්න පත්‍රේ කොච්චරක් ලේසි වෙයිද කියලා. එතකොට එහෙම ලේසි වුණාම අපේක්ෂකයා සතුටු වෙන්න පුළුවන්. නමුත් මේ තව කණ්ඩායමක් බලනවා අපි කොහොමද ඉහළම සාමාර්ථ අරගෙන වෛද්‍ය විද්‍යාලවලට එහෙම නැත්නම් ඉංජිනේරු පාඨමාලාවලට ළඟා වෙන්නේ කියලා. අපි ප්‍රශ්න පත්‍රයක් හදලා විභාග දෙපාර්තමේන්තුව අනුගමනය කරන ක්‍රමවේදයක් අපි බලනවා මේ මධ්‍යස්ථ ශිෂ්‍යයා. ඒ වගේම ඉහළ හැකියාව තියෙන ශිෂ්‍යයන් දෙකොල්ලම බලනවා. ඒ අතරේ බලනවා සාමාන්‍ය හැකියාව මට්ටමකට. අර මං කිව්වා වගේ සාමාන්‍ය නිපුණතාවක් ගත්ත දරුවෙකුට ඒ සාමාර්ථයක් නැත්නම් ඊට පොඩ්ඩක් සී සාමාර්ථයක් ගන්න මට්ටමකට අපේ ඇගයුම් උපකරණ හදන්න. දැන් මේ සියල්ල මේ මොහොතේ ලිඛිත පරීක්ෂණ ඇසුරෙන් සිද්ධ කරන කාරණාවනේ අපි දකින්නේ විභාග කොමසාරිස්තුමනි. දැන් ලෝකයේ විභාග පවත්වන ආකාරය සමහරලාට අපිට වඩා වෙනස්. එතකොට අපි දැන් ජාත්‍යන්තර ප්‍රමිතිකරණයේ විභාගයකට සූදානම් වෙනවා. මේ විභාග ක්‍රමයේ වෙනසක් අපිට අත්දකින්න අවශ්‍යතාවක් තියෙනවා. ඇත්තටම දැන් කොරෝනා වෛරසය නිසාම ඇතැම් රටවල් වල දැන් විභාගය අවලංගු කරලා තියෙන්නේ. දැන් ලංකාවේ කල් දාන්න කියලානේ කියන්නේ. ඒ රටවල් වල අවලංගු කරලා තියෙන්නේ. ඇත්තටම ලන්ඩන් E levels එකම මේ අවලංගු කරලා තියෙන්නේ. නමුත් ඒගොල්ලෝගේ තව ක්‍රමවේදයක් තියෙනවා. පාසල් පාදක තක්සේරුව යටතේ ඒ පන්ති කාමර තක්සේරුව යටතේ ලකුණු ලබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ලංකාවේ තියෙන්නේ අපිත් ඒ ක්‍රමවේදය තිබුණාට ඒතරම් පිළිගැනීමක් නැහැ. එහෙමනම් ලංකාවේ ලොකු ප්‍රශ්න මීට වඩා රාශියක් ඇති වෙනවා විශේෂයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා. අපි දන්නවා ඉස්සර තිබුණා පාසල් පාදක ඇගීම් කියලා ක්‍රමයක්. ඔව් පාසල් පාදක තක්සේරු කාර්යය. ඒකට වෙනම සටහනක් තිබුණා. ඔව් දැනටත් අපි සාමාන්‍ය පෙළ සඳහා මේ අපි ඒක පාවිච්චි කරනවා. දැනටත් අපි විභාග ප්‍රතිඵල ලේඛනයේ පැහැදිලි ලෙස සඳහන් වෙනවා ප්‍රවීණතා මට්ටම්. ඉතින් ඒක ඊටම වැදගත් වෙනවා. එතකොට දැන් මේවා අපි මේවට තමයි යන්න තියෙන්නේ. දැන් වෙනත් රටවල් ඒකයි මේ බොහොම සැහැල්ලුවෙන් ළමයි මේ පාසල් යන්නේ. අනිත් එක තමයි මේ අපේ මේ සීමා සහිත වූ විශ්වවිද්‍යාල ප්‍රමාණයක් නිසා අධික ලෙස ලොකු තරගයක් තියෙනවා. මේ තරගයේ තියෙන තාක්කල් මේ ප්‍රශ්නේ මේ විදිහටමයි යන්න වෙන්නේ. නිසා ඊටම ප්‍රවේශමෙන් මේට අවතීර්ණ විය යුතු වෙනවා. හැබැයි කෙසේ වුණත් මම කියන්නේ ප්‍රායෝගිකව කළ හැකි වැඩ තියෙන විෂයන් වලට අනිවාර්යයෙන්ම යා යුතු වෙනවා. අපිට මේ හුඟක් විෂයන් තියෙනවා ප්‍රායෝගික පරීක්ෂණ තියන්න පුළුවන්. දැන් උදාහරණයකට අර කිව්වා වගේ අපි ජෙනරල් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි විභාගය කියන්නේ තොරතුරු තාක්ෂණ විභාගය මෙතෙක් කල් අපි කරේ ලිඛිත පරීක්ෂණයක්. මතක තියාගෙන ලියන්න ඕනේ. දැන් එහෙම නෙවෙයි ළමයි කම්පියුටර් ඉස්සරහට ගිහිල්ලා ඒ පරීක්ෂණයට මුහුණ දෙන්නේ. තාම සාර්ථකයි. මෙවර පැමිණීම 1,30,000 දක්වා වැඩි වුණා. වෙනදාට එච්චර ශිෂ්‍ය සංඛ්‍යාවක් පෙනී සිටින්නේ නැහැ. ඉතින් ළමයින්ටත් බොහොම ශිෂ්‍ය හිතකාමී වෙනවා මේ පරීක්ෂණ. මොකද ප්‍රායෝගික පරීක්ෂණ තාමත්ම හොඳ දෙයක්. ඉතින් මෙය නැවත අඳුන්වා දිය යුතු වෙනවා. දැනටමත් අපි සෞන්දර්ය විෂයන් සඳහා මේ ප්‍රායෝගික පරීක්ෂණ අඳුන්වලා දීලා තියෙන්නේ. ඊටාම සාර්ථකයි. හොඳ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක වෙනවා දිවයින පුරා. මම හිතනවා ලෝකයේ අලුත් ක්‍රමවේදයන් ඔස්සේ ගමන් කරනකොට අපිත් මේ අලුත් ක්‍රමවේදයන්ට හැඩ ගැහෙන්න ඕනේ. මොකද අපි දන්නවා ඩාවින් න්‍යාය පරිණාමය වෙන්න බැරි සත්තු වඳ වෙනවා. අපිටත් එහෙම අපේ අධ්‍යාපන ක්‍රමය, අපේ විභාග ක්‍රමය මේ සියල්ල මම හිතනවා මේ COVID-19 වෛරසයත් එක්ක අලුතෙන් හිතන තත්වයකටපත් වෙලා. ඒ අතරේ සිඟිති පාතාලයේ හිස ඔසවයි. මේ මොහොතේ සමාජ මාධ්‍ය ජාලාවල ඉතාම තදින් ව්‍යාප්ත වෙන ප්‍රවෘත්තියක්. විදුහල්පතිතුමනි, මේ විනාශ වෙන්නේ අපේ දරුවෝ. අපි දැක්ක සමාජ මාධ්‍ය ජාලාවල දරුවෝ යොදාගෙන විවිධ ආකාරයෙන් ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය පෙන්වන ඔවුන් නිකන් අපි දන්නවා නිකන් රස්තියාදුකාරයන් විදියට අපි දන්නවා සමාජයේ භාවිත කරන වචනේ රස්තියාදුකාරය. එතකොට එහෙම ප්‍රචණ්ඩත්වයේ ඉන්න පිරිසක් විදියට හුවා දක්වලා අමුතු වින්දනයක් ලබන්න උත්සාහ කරනවා සමාජ මාධ්‍ය ජාලාවල. අපි මොකද ඒ ගැන කියන්න පුළුවන්? ඒකෙදි මට නම් කියන්න තියෙන්නේ දෙමාපියන් මේ පිළිබඳව අවධානයෙන් ඉන්න එක තමයි ඉතාමත්ම වැදගත් කියන එක. මොකද දැන් මේ වෙනකොට දෙමාපියෝ ළඟනේ දරුවෝ ඉන්නේ. ඒක නිසා දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා මෙවැනි තත්ත්වවල වලට දරුවන් භාජනය නොවන ආකාරයට සහ තවත් කෙනෙක් විසින් ඒ කටයුත්ත කිරීමට පෙළඹවා ගැනීම
හිටවා ගැනීමට දෙමාපියන් හොඳ වගකීමෙන් කටයුතු කරන්න වෙනවා කියන එක තමයි මට නම් හිතෙන්නේ ලක්ෂාන් මේ අවස්ථාවේදී මොකද දරුවෝ ඉන්නේ දෙමාපියන් ළඟ. ඉතින් ඇත්තටම වැරදි වැඩක් ඒක. අපි දිහා බලාගෙන ඉන්න සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉතාම ගෞරවණීයව ඉල්ලා සිටිනවා. මේ විනාශ වන්නේ මේ රටේ දරුවෝ. මේ රටේ දරුවෝ කියන්නේ මේ රටේ අනාගතය. මහාචාර්යතුමිය මේ මොහොතේ ඔබතුමිය දකින්න නැති මේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සීග්‍රෙන් පැතිරලා යන මේ වසංගතය. ඇත්තටම COVID-19 වසංගතයට සමපාතව මේ වසංගතයත් යනවා. සිඟිති පාතාලේ හිසෝසෝ. ඒකට සමහරු විශාල වටිනාකමක් ලබා දෙනවා. මේක ෂෙයා කරනවා. හැබැයි මේ ෂෙයා කරන්නේ රටේ අනාගතයේ ඛේදවාචකයක් කියන එකේ මිනිස්සු හිතන්නේ නැහැ. මේ தත්ත්වය මැඩපවත්වා ගන්න මොකද්ද අපිට කරන්න පුළුවන්? මම හිතන්නේ ලක්ෂාන් ඕනෑම ගැටලුවක් වුණත් අපේ පෞද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්, අපේ සමාජයේ වෙන්න පුළුවන්. ඒකට හේතු හොයන එකනේ අවශ්‍ය. දැන් එහෙනම් මේ සිඟිති පාතාලය පාතාල ලෝකය ගැන ඒක ඇයි බිහි වුනේ? ඒකට හේතුව මොකද? ඇයි දැන් කට්ටිය ඒ ගැන ගොඩක් කතා කරන්නේ? මේ Facebook ඒ වගේ හරහා යවන්නේ කියන්නේ ඒකට ඉස්සෙල්ලා අපි පිළිතුරු හොයාගන්න ඕනේ. නමුත් දැන් ගැටලුව තමයි පිළිතුරු හොයන්න අපිට සමහර වෙලාවක් නැති වෙන්න පුළුවන්, වෙලාව අඩු වෙන්න පුළුවන්. මොකද මේ වසංගත තත්ත්වයේ තියෙන නිසා. එහෙමනම් අපි වැඩිහිටියන් වශයෙන් අපි මොන වගේ දේවල්ද කරන්න පුළුවන් මේ තත්ත්වය අවම කරගන්න. මොකද ඒක නැති කරගන්න මීට වඩා මනෝවිද්‍යාත්මක පැත්තෙන් සමාජීය පැත්තෙන් ගොඩාක් පැතිවලින් මේකට පිළිතුරු අපි හොයන්න ඕනේ. පිළිතුරු හොයන්න නම් ඒකේ හේතුව මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. නමුත් මේ දැන් අපි බොහෝ වෙලාවට අපි දන්නවා අපේ අය මේ සිඟිති පාතාල ලෝකය ගැන විතරක් නෙවෙයි. නමුත් අපි මේ වසංගතය ගැන පවා අනවශ්‍ය විදියට වැරදි දේවල්, වැරදි මත සහ අනවශ්‍ය පින්තූර නිකන් එක එක්කෙනා ෂෙයා කරගන්නවා. දැන් අපි ඒ නිසා ලක්ෂණ එක දෙයක් අපිට කරන්න පුළුවන් නම් මේ වගේ අනවශ්‍ය දේවල් නිකන් අනිත් අයගේ හිත කලඹවන දේවල් ඒව ෂෙයා නොකර බලන මිනිස්යාගේ අනිත් අයගේ හිත ටිකක් උස්සවා තියාගන්න පුළුවන්. හිතට යම්කිසි ප්‍රබෝධයක් දෙන දේවල් ෂෙයා කරනවා මිසක් මේ වගේ දේවලුත් දාලා අනිත් අයගේ හිත කලබවන එක මම හිතන්නේ මනෝවිද්‍යාත්මක ඇසුරට අපි දන්නවා සුදුසු නැහැ කියලා. මේ මොහොතේ සමාජ මාධ්‍ය ජාලාව ඔබේ ජීවිතේ කේන්ද්‍රස්ථානය කරගන්නවා වෙනුවට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ තමන්ගේ ජීවිතයට ගොඩනගාගත දේවල් බොහොමයි. සාහිත්‍ය, නිර්මාණ, කලාව මේ සියලු දේවල් මේ සමාජ මාධ්‍ය ජාලාව ඔස්සේ අපිට දකින්නට පුළුවන්. මේ මොහොතේ අපිට අපේ මෘදුකාංග, අපේ තාක්ෂණික මෙවලම් භාවිතා කිරීමේදී වගකීමෙන් ක්‍රියාත්මක වන්නට වෙනවා. ජාතික වාසල් අධ්‍යක්ෂතුමනි, මේ මොහොතේ අධ්‍යාපනය අපි ඉදිරියට රැගෙන යන්නට අවසාන වශයෙන් ඔබතුමා මොනවද යෝජනා කරන්නේ? දැනට කරුණු කීපයක් ක්‍රියාත්මක වෙනවා. ඔබ සඳහන් නොකරට දැනට අධ්‍යාපන අමාත්‍යාංශයේ කරු අමාත්‍යතුමාගේත් මැදිහත් වීම මත රටක් වටින පොතක් කියන වැඩසටහනක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ ඔය මාධ්‍යයන්ට යොමු වෙන ගෙදරට කොටු වෙලා ඉන්න දරුවා යම්කිසි තම කුසලතාවයේ ප්‍රයෝජනට අරගෙන Taman දකින ගද්‍ය පද්‍ය පරිවර්තන රචනා මොනවා හරි ශෛලියකින් යමක් ලියන්නට පෙළඹීම තමයි රටක් වටින පොතක් කියන වැඩසටහන පුස්තකාල සේවා මණ්ඩලයත් එක්ක ඒකාබද්ධව අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් එතකට අපේක්ෂා කරේ ගෙදර නිදහසේ ඉන්න දරුවා. හැබැයි යමෙක් කියන්න පුළුවන් මේ දවස්වල ළමයාගේ නිදහසේ නෙවෙයි දරුවා ඉන්නේ. මනස හැම පැත්තෙම එළියට බහින්න බෑ. දකින්න දේ හොඳ නෑ. දකින්නේ රූප වාහිනිය පමණයි. ලියන්න තරම් මානසිකත්වයක් නෑ. ඒ කෙසේ වෙතත් අපි කළු පැත්තෙන් බලන්නේ නැතුව සුදු පැත්තෙන් බැලුවොත් යම් ලිවීමට හැකියාව තියෙන දරුවන් මේ පාසල් පද්ධතියේ 43 ලක්ෂයක් වූ දරුවන් අතර ලක්ෂයක්වත් ඉන්න පුළුවන්. එතකොට මේ ව්‍යාපෘතියෙන් අදහස් කරන්නේ පොත් එක පාසලකින් 10167ක් වන පාසල් පද්ධතියේ එක පාසලකින් එක පොතක් ආවත් පොත් 10000ක් ලියලා ඒ පොත් 100ක් ප්‍රකාශයට පත් කළා රාජ්‍ය සම්මාන ලබා දීලා ඇගීමට ලක් කළා ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඉතින් අපි ආරාධනා කරන ඒ දරුවන්ට දැන් ඊට අදාළ චක්‍රලේඛ අපි පාසල් පද්ධතියට යවලා තිබෙනවා. ඒ වගේ විශේෂ ක්‍රියාකාර නව නිපැයුම් වලට සමත් දරුවන් ඉන්නවා. ඒකට සමහරට කියන්න පුළුවන් ආම් පන්න ගන්න මේ දවස්වල කොහොමද කියලා. ඒ කළු බලන්නේ නැතුව සමහර නිපැයුම් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඊට අදාළ දල සැකස්මක් සකස් කරගන්න පුළුවන්. පොතක් ලියන්න බැරි නම් අඩුතරමේ පිටු දෙකක් ලියන්න පුළුවන්. ගද්‍ය රචනාවක් ලියන්න පුළුවන්.
ඒක පාසල් පද්ධතියට දෙන්න පුළුවන්. අධ්‍යක්ෂතුමනි දැන් මේ මොහොතේ පාසල් පද්ධතියේ ඊළඟ එළඹුමක් ගැන අපි පියවර තබන්න ඕනේ. එතකොට මේ මොහොතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වගකීමක් තියෙනවා, දෙමව්පියන්ගේ වගකීමක් තියෙනවා, ගුරුවරුන්ගේ වගකීමක් තියෙනවා, විදුහල්පතිවරුන්ගේ වගකීමක් තියෙනවා, රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් තියෙනවා. මේ සියලු දෙනාගේ වගකීම පිළිබඳව අපිට කෙටියෙන් සඳහනක් කරන්න පුළුවන්. ඇත්තටම අපි හිතන්න සහ වගකීමක් දරන්න වෙනවා. හෙට දිනේ හිතන්න වෙනවා ලෝකයට ආහාර අර්බුදය මොන ආකාරයට වේද කියලා. අපි හැම වෙලටම පරිප්පු කන කොටසක් වගේ එක පැත්තකින්. ඉන්දියාවෙන් ආවේ නැත්තම් තව මාස 3ක ඒ නිෂ්පාදනය යන්නේ හිටියොත් අපිට ඒකත් නැති. එහෙමනම් අපි අධ්‍යාපන ක්‍රමයක් ඔබ සිලබස් එක වෙනස් වෙන්න ඕන කියලා නේද කියලා ඇහුවා. ඔව්. අපි එහෙමනම් කෘෂිකාර්මික රටාවකට යොමු ක්‍රමවේදයක් අනුගමනය කරනවාද ඉස්සරහට කියලා අපි හිතන්නට ඕන. එසේ නැති වුණොත් ඒ අර්බුදයට අපි හෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒ වගේම අද කර්මාන්ත බිඳ වැටීම්, රැකියා හිමිවීම මෙන් නැති ප්‍රශ්න රාශියක් මේ කොවිඩ් වසංගතයත් එක්ක උදා වෙලා තිබෙනවා. ඒට පාසල් පද්ධතියක් නේ. රාජ්‍ය සේවකයා, පෞද්ගලික අංශ සේවකයා අද ඇඟලුම් කර්මාන්තයේ කොතනද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මේ සියල්ලටම ඔක්කොම පාසල දෙසට යොමු වෙන්නේ. හෙට දරුවා කොහොමද බිහි කරන්න අපි ගත යුතු ක්‍රියාමාර්ග. ඇත්තටම අපි මේ පිළිබඳව අවබෝධයක් යොමු කරලා තිබෙනවා. ගාක් අධ්‍යාපනඥයින් විතරක් නෙමෙයි මේ විවිධ බහුවිධ ක්ෂේත්‍රයන්ගේ දැනුම ඇති පුද්ගලයන්ගේ විශේෂඥයින්ගේ මත අනුව අපි කෙසේ වෙනස් විය යුතුද? පාසල් කාලසටහන කෙසේ වෙනස් විය යුතුද? පාසලට පැමිණීමේ කාලය කොච්චරද? 7:00 1:00 තියාගෙන අපිට මේ මග හැරුණු දේ සඳහා නැවත පිවිසීමට හැකිද? එහෙමනම් ඒ සඳහා අපි කැප කළ යුතු කාලය වැඩියෙන් කරන්නට ඕනද? මෙවැනි ආකාරයකට රටම යම්කිසි කැපකිරීමක් නොකරොත් මේ අර්බුදයේ මේ විශ්වයේ පසුබැස්ම ආවරණය කර ගැනීමට නොහැකි වේවි. ඒ නිසා ක්‍රියාමාර්ග ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග බහුතරයක් අධ්‍යාපනයේ සූදානම් කරගෙන පවතිනවා ඉදිරියට ගන්නට. විභාග කොමසාරිස් ජනරාල්තුමනි, අපේ විභාග පද්ධතිය පිළිබඳව ඔබට යමක් ඇති යෝජනා කරන්නට දරුවන්ට සූදානම් වෙන්න, එහෙම නැත්නම් දෙමව්පියන්ට සූදානම් වෙන්න අපි ඒ ගැනත් මතක් කරමු. මම හිතන්නේ මේ තත්වය මේ කොරෝනා වෛරස් තත්ත්වය මුළු ලංකාවටම තියෙන එකක්. ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම තියෙන එකක්. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕන දැන් මේ විභාගයට අපි අනිවාර්යෙන් මුහුණ දෙන්නට ඕන. අපිට මේ වාතාවරණයේ වාසනාවකට ලංකාවේ තියෙනවා කියන එකයි මගේ අදහස. අපි හැම විටම උත්සාහ කරන්නේ ශිෂ්‍ය හිතකාමී ප්‍රශ්න පත්‍ර දෙන්න. මේ දරුවන්ට මතක ඇති අපි පහුගිය වර්ෂ කිහිපෙම උත්සාහ කරේ ඒ ආකාරයටයි. ඒත් එකම ඒ විතරක් නෙමෙයි අපි පැය 3ක ප්‍රශ්න පත්‍රයක අතිරේක කාලයකුත් ලබා දුන්නා විනාඩි 10ක ළමයින්ට ආතතියකින් තොරව පීඩනයකින් තොරව ප්‍රශ්න පත්‍රය හොඳින් කියවලා ප්‍රශ්න තෝරා ගන්න කාලයක්. ඒවත් හරීම මහෝපකාරී වුණ බව අපේ දරුවෝම අපිට වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ ආකාරයට අපි බොහොම ශිෂ්‍ය හිතකාමී පැත්තට තමයි ප්‍රශ්න පත්‍ර දැන් සකස් වෙමින් පවතින්නේ. ඒක තාම සතුටුදායක තත්ත්වයක්. ඔබ දැනට ඉගෙනගත්ත දෙයින් තමයි අපි අහන්නේ. ඒ වගේම අපේ අර මූලික අදහස අපිට ඔබට කාලය අවශ්‍ය නම් ඒ කාලය ලබා දීම ප්‍රතිපත්තියක් වශයෙන්ම රජය එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශය පිළිගන්නවා. ඒ සම්බන්ධව සතුටුදායක පිළිතුරක් ඔබට ඉදිරි කාලයේදී ලැබෙයි. ඒ නිසා සාර්ථක විභාගයට මුහුණ දෙන්න ඔබ හැමතෙම ශක්තිය හා ධෛර්යය ලැබේවායි කියලා මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙම ස්තුතියි. ඩී චන්ද්‍රසිරි මහත්මයා, අපි ඔබතුමා විභාග කොමසාරිස් තාක්ෂණික අංශයේ විභාගය තාක්ෂණික වශයෙන් වෙනස් විය යුතුයි. අපේ රටේ විභාග ක්‍රමය ජාත්‍යන්තර ප්‍රමිතිකරණය ගත විය යුතුයි. මේ සඳහා ඔබතුමාගේ යෝජනා මොනවද? ඇත්තටම තාක්ෂණික ලෝකයකට යනකොට අපි මේ මුලින්ම සාකච්ඡා වුණා වගේ යම් කොටසක් ඉන්නවා ඒකට අනුගත වෙන්න බැරි. අපි අන්නේ කොටසත් අනුගත කරමින් කවදා හෝ ඉදිරි දිනක ප්‍රායෝගික පරීක්ෂණ සහිත ඒ වගේම විභාග අපේක්ෂකයෙකුට කල් ගත කරන්නේ නැතුව දැන් වගේම ප්‍රශ්න තෝරා ගැනීමට උත්තර ලිවීමට කාලය ගත කිරීම කාලය අඩු කරලා මාර්ගගතව නැත්නම් ඔන්ලයින් ක්‍රමයට උත්තර ලියන්න පුළුවන් පරිසරයක් හදා ගන්න පුළුවන් වුණොත් ඒ වගේම අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සම්ප්‍රදායක්සේ අහන විභාගත රචනා ප්‍රශ්න වලටත් උත්තර ලිවීම සඳහා වූ මේ ලොකු වෙහෙසක් දරන විභාග අපේක්ෂකයා අපිට කවදාරි දවසක මාර්ගගතව ඔන්ලයින් ක්‍රමයට විභාග ලියන්න පුළුවන් තත්ත්වයට පත් කරගත්තොත් මම හිතන්නේ අපිට මේ ලෝකේ හැමෝටම කලින් ඉස්සරහට යන්න පුළුවන්. මොකද අපි දකිනවා අපේ දරුවෝ හිතන විදිය හරි හොඳයි. හරි ප්‍රගතිශීලී.
ඒත් එක්කම මම තව කාරණයක් කියන්න ඕනේ. දරුවන්ට අහිමි වෙච්ච දෙයක් ලැබුණා. සමාජ දුරස්ථභාවයේ තියාගන්න ගමන්ම දරුවන්ට මෙතෙක් කල් හම්බ වුණේ බොහෝ විට බොහෝ පවුල්වල සීයාගේ නැත්තම් මිත්තණියගේ ආදරේ. මොකද මව්පියා රස්සාවලට යන නිසා, කාලය ගත කරන නිසා. උන්ට ලොකු වාසනාවක් මේ කාලේ මේක ලැබුණා. මේ ලැබිච්ච වාසනාවත් එක්ක අනාගතයේ මේ බාධක දුර වෙලා විශ්වවිද්‍යාලය සම්පූර්ණ කරගත්තාන් පස්සේ උන්ට සාර්ථක විභාගයක් කරන්න ලැබෙවි. තාක්ෂණික පැත්තෙන් අපි හිතනවා අපේ රටේ තව අවුරුදු 4-5ක් යනකොට සියලුම දරුවන්ට මාර්ගගත විභාගයක් පවත්වලා අපිට ඒ ක්‍රමයේ මතම දැන් අපි දවස් 100ක් විතර යනවා ප්‍රතිඵලයක් දෙන්න. කොමසාර් ජනරල්තුමා ඒ ක්‍රමානුකූලව අඩු කරමු උත්සාහයක් යනවා. අපිට මේ ක්‍රමයට ගියොත් මම හිතන්නේ සුමාන 2කින් විතර ප්‍රතිඵල දෙන්න පුළුවන් ක්‍රමයකට යොමු කරගන්න පුළුවන් වුණොත් ඒක රටට වටිනවා. විභාග ක්‍රමය දරුවන්ට හිතකර දරුවන්ට සුවදායක ක්‍රමයක් බවට පත් වේ. දරුවන් අධ්‍යාපනය ලැබූ විෂය පතයන්ගෙන්ම විෂය පද්ධතිය තුලින්ම ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙයි. අපි සුබදායිව හිතමු. මේ සුබදායිව හිතන්න ඕන කාලයක්. මොකද අපිට මේ මොහොතේ එල්ල වෙලා තියෙන අර්බුදයත් එක්ක ගෝලීය වසංගතයත් එක්ක අපිට සුබවාදීව අපේ ජීවන රටාව, අපේ අධ්‍යාපන ක්‍රමය, අපේ සිතුවිලි රටාව නිර්මාණය කරගන්නවා හැරෙන්නට වෙන විකල්පයක් නැහැ. ඒ නිසා අපි අපේ හොඳම විකල්පය තෝරාගත යුතු අවස්ථාව. විදුහල්පතිතුමනි, සමහර විට COVID-19 වසංගතයෙන් පස්සේ පාසල් නැවත විවෘත කරනකොට යම්කිසි දරුවෙක් රෝග වාහකයෙක් වෙන්න පුළුවන්. පාසල් පද්ධතිය පිරිසුදු කරලා තියෙද්දිත් සමහර වෙලාවට යම්කිසි දරුවෙක්ගෙන්, ගුරුවරයෙක්ගෙන්, සේවකයෙක්ගෙන්, සේවිකාවකගෙන් මේ වෛරසය නැවතත් පාසලට ඇතුළු වෙන්නට පුළුවන්. කොහොමද අපි මේ පැමිණෙන හැම කෙනෙක්ම ආරක්ෂිත කෙනෙක් කියලා තෝරගන්නේ? ඒක බොහොම විශාල ගැටලුවක්. ඒ වගේම විදුහල් ප්‍රධානීන්ට ඒ වගේම ගුරුවරුන්ටත් තියෙන ලොකු වගකීමක්. මේ වගකීම මම හිතන්නේ වෛද්‍ය අංශවල නිර්දේශයන් මතම ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යම කාරණාවක්. ඒ පිළිබඳව ඒ ආකල්පය ඒ අයට ලබා දීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඒවා පිළිපැදීම සඳහා. කියන්නේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ඒ ආකාරයටම පිළිපැදීම අත්‍යවශ්‍ය වෙනවා. එතනත් මම හිතන්නේ ලක්ෂණ ඩිසිප්ලින් එකක් නේ තියෙන්නේ නේ. ඉන්ස්ට්‍රක්ෂන්ස් පිළිපැදීම කියන්නේ යම්කිසි ඩිසිප්ලින් එකක්. ඉතින් ඒක මේ අවස්ථාවේදී මම හිතන්නේ මේක ආශිර්වාදයක් කරන්න පුළුවන් අපිට මේ සමාජයේ ජීවත් වෙනකොට කොහොමද අපි ඒ ගැටලු වලට මුහුණ දෙන්නේ සහ සමාජයේ ජීවත් වෙන්නේ. දැන් මම උදාහරණයක් ගත්තොත් දැන් ජපානයේ වගේ රටවල් වල අර මහාචාර්යතුමිය කිව්වා වගේ ඒගොල්ලොන්ගේ එතන තියෙන සෙල්ෆ් ඩිසිප්ලින් කියලා දෙයක් තියෙනවා. ඒක ඇති වෙලා තියෙන්නේ ඇත්තටම නම් පාසල තුලින්. ඒ කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ ඇතුලේ ඒගොල්ලොන්ගේ අකුරු කරනවටත් වඩා තියෙනවා ප්‍රායෝගික වශයෙන් තමයි ජීවත් වෙන පරිසරයේදී කොහොමද ඒ පරිසරයට අනුගත වෙලා ජීවත් වෙන්නේ කියන එක. ඔය දුරස්ථභාවය කියන එක දැන් ඒගොල්ලෝ පේලියක් ගහලා යන්න වුණත් ඒ දුරස්ථභාවයේ තියාගෙන තමයි පේලිය ගහන්නේ. ඒ වගේම අපි සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන එක දවසක් අත හොදන දිනයක් කියලා. නමුත් ඒ රටවල් වල ඒ අත හොදන දිනයක් මුකුත් නැහැ. නමුත් පාසල තුලින්ම ඒ ප්‍රාථමික අධ්‍යාපනයේම හුරු කරලා තියෙනවා අත හොදන්න. දුම්රිය පොළට ගියත් තව තැනක කොහේ හරි පොදු ස්ථානයකදී හැසිරෙන ආකාරය එයාට පොඩි කාලේ ඉඳන්ම පුහුණු කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒ දරුවන්ට මොනවාද টয়ලට් වොෂ්රූම් එකකට ගියත් ඒ ඉස්කෝලේට දාගෙන එන සපත්තු දෙක නෙමෙයි ජපානයේ පන්ති කාමරේට දාන. පන්ති කාමරේට දාන සපත්තු දෙක ගලවලා ඒගොල්ලන්ට වෙනවම තියෙනවා ඒ දරුවන්ට ඒ වොෂ්රූම් එකට යනකොට සපත්තු දෙක. අනිත් එක ඒ අය තව කාටවත් තමන්ගේ අර මහාචාර්යතුමිය කිව්වා වගේ තමන්ගේ අසනීපය තව කෙනෙකුට බෝ කිරීම පිළිබඳ ලොකු ඒ කියන්නේ ඒක සිදු නොවිය යුතුයි කියන ආකල්පයෙන් තමයි අය ජීවත් වෙන්නේ. ඒක නිසා තමයි ඔය ජපානයේ තුල ඔය මාස්ක් වැළඳීම මේ COVID-19 හින්දාම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඉතින් මට හිතෙනවා අපිට මේ විෂයමාලාවෙත් යම් වෙනස්කම් සිදු විය යුතුයි. එය අර විෂයමාලාව ගත්තම ප්‍රාථමික අධ්‍යාපන විෂයමාලාව වගේම එතනින් අට තියෙන ඉහළට තියෙන විෂයමාලාවත්
ඒ වගේම ඔය අකුරු මුලින් ඉඳන්ම චූටි කාලේ ඉඳන්ම උගන්වනවට වඩා හුරු පුරුදු ආකල්ප මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම ඉගැන්වීම කළ යුතුයි කියලා මගේ හැඟීම. ඉතින් මම විශ්වාස කරනවා මේ අවස්ථාවේදී දැන් හොඳ මේක ආශිර්වාදයක් කරගන්න පුළුවන් හොඳ පැත්තට අධ්‍යාපනයේ යම් යම් වෙනස්කම් ඇති කරගන්න. ඉතින් මට හිතෙනවා ඔය අපි විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ විභාග වල ලිඛිත පරීක්ෂණ ආශ්‍රයෙන් කරනු ලබන මේ පරීක්ෂණ අර මොකද blended learning කියන ක්‍රමවේදයට ගියා නම් හොඳයි කියලා. මේකෙදි පන්ති කාමර ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය වගේම විද්‍යාගාර වල ප්‍රැක්ටිකල්ස් කරන ඒවා. එතකොට ඒවා දැන් අර කිව්වා වගේ ලිඛිත පරීක්ෂණයකට දාලා තමයි අපි ඒකේ නිපුණතාවයේ මට්ටම බලන්නේ. නමුත් මට නිකන් මගේ අත්දැකීමෙන් හිතෙනවා දැන් අපිට ඉස්සර වෙලා ඉගෙන ගත්ත කොටසක් ඉන්නවා 1900 මං හිතන්නේ 72 3 වගේ අපෝස උසස් පෙළ විභාගයේ ලියපු කොටසට ඒ අයට මං හිතන්නේ අපෝස උසස් පෙළ සයන්ස් මැත්ස් කරපු අයට තිබුණ ප්‍රැක්ටිකල්ස්. ඒක විභාගයේ කොටසක් හැටියට තියෙනවා. ඉතින් ඒ අවස්ථාව මට හිතෙනවා ලිඛිත පරීක්ෂණයකට ගන්නේ නැතුව අර වගේ බෝඩ් එකක් දාලා විභාග දෙපාර්තමේන්තුවෙන් අර මොකද අපේ අපෝස සාමාන්‍ය පෙළ අපේ සෞන්දර්ය විෂයන් වලත් ඒ ප්‍රායෝගික පරීක්ෂණ ඒ වගේ තියෙනවා. ඒ වගේ සාධාරණ විදියට ළමයිව අඳුරන්නේ නැති වෙනත් ගුරු මොකද අපි මේ විභාග දෙපාර්තමේන්තුවේ ක්‍රමවේද අනුගමනය කරනවා. අර දැන් මේ වෙනකොට සෞන්දර්ය විෂයන්ගේ එහෙම තක්සේරු කිරීමක් ඇගීමක් කරනවා. අන්න ඒ ක්‍රම වගකිව යුතු පුරවැසියෙක් වගකිව යුතු ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් බිහි කිරීමේ අවශ්‍යතාවය. මහාචාර්යතුමනි මේ මොහොතේ තුමිනේ අපිට මේ මොහොතේ වගකිව යුතු පුරවැසියෙක් මේ COVID-19 වෛරසයට එරෙහිව සටන් කරන්න අවශ්‍යයි. ඒ වගේම අපේ ඉදිරි අනාගත අධ්‍යාපනය සඳහාත් වගකිව යුතු ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් පුරවැසියෙක් අවශ්‍යයි. මේ ගොඩනැගීම සඳහා අවසාන වශයෙන් ඔබතුමියට මොනවද කියන්න තියෙන්නේ? අහදනේ වගකිව යුතු පුද්ගලයෙක් වෙන්න නම් පොඩි කාලේදී තමාගේ දෙමාපියන් සහ ගුරුවරයන්ගේ ලොකුම පද්ධතිය තියෙන්නේ. ඉතින් ඒ අයගෙන් අපේ විද්‍යාපතිනිතුමිය කිව්වා වගේ අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා වගේ දරුවන්ට ගුණධර්ම ඉගෙනවීම, හික්මවීම ඉගෙනවීම, විනය ඉගෙනවීම වැඩිහිටියන්ගේ කාර්යභාරයක්. දැන් ඒ වගේ වාතාවරණයක යම්කිසි හික්මවීමක්, විනයක්, ගුණධර්ම ඉගෙනනපු දරුවෙක් වැඩිවියටපත් වෙනකොට එයාගේ වගකීමක් තියෙනවා නිසි ආකාරව ජීවත් වෙන්න. බොහෝ වෙලාවට අපි කියන්නේ වැඩිහිටියන් දරුවන්ට දෙන්න ඕනේ. වැඩිහිටියන් දරුවන්ට. ඒක හරි. ඒක අපි පොඩි කාලේදී අපි කිව්ව යම් දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා අපි නැවතත් බලනවා අපේ අධ්‍යාපන ක්‍රමවේදය ගැන. අපි මේ මෙතන මණ්ඩලයේම කතා කරේ දැන් මේ අවස්ථාව අපි ධනාත්මක හැටියට ගන්න කොහොමද? එකක් තමයි අපේ අධ්‍යාපනය කරන විදිය තවදුරටත් දියුණු කරලා. ඉස්සෙල්ලා තිබුණ නැති අංශ වැඩි දියුණු කරන්න පුළුවන් අංශ. උදාහරණයක් වශයෙන් විනය ඇති කරන්න කොහොමද මීට වඩා හොඳින් ගුණධර්ම ඇති කරන්න කොහොමද ඒ වගේ කරගෙන යන ගමන් අපි කියමු මීට වඩා ගුණධර්ම පිරි විනයක් වැඩියෙන් තියෙන දරුවන් බිහි වෙනවයි කියලා. ඒතර ඒ දරුව පවා එයාගෙනොත් යුතුයකමක් තියෙනවා අපේ සමාජයට. දරුවන් ඒ ගැන තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි අපේ සමාජය අපේ ලංකාව මීට වඩා හොඳ තත්වයකට ගෙන එනවා නම් වැඩිහිටියනුත් දරුවන්ට යම්සි දෙයක් දෙනවා වගේ මේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න දරුවනුත් තමාගෙනුත් යුතුයකමක් තියෙනවා තමාගේ පවුලට, තමාගේ සමාජයට, තමාගේ පාසලට සහ තමාගේ රටට කියලා තේරුම් ගන්න ඕනේ. දෙපැත්තෙන්ම යන දෙයක් ලක්ෂණ මේක. බෙහෙවින්ම ස්තුතියි. අද දවසේ අපිට අපේ දායකත්වය ලබා දුන් මේ රාජ්‍ය නිලධාරීන්ට, මහාචාර්යතුමීට ඔබ සියලුම දෙනාට ඔබේ වටිනා කාලය කැප කරලා රටේ දරුවන් වෙනුවෙන්, රටේ අධ්‍යාපනය වෙනුවෙන් මේ සියලුම දෙනා වෙනුවෙන් අපි මේ ඔබ සියලු දෙනා මේ දක්වන දායකත්වය අපි ඊටාම දැඩි වගේ කරනවා. කොයි ආකාරයෙන් ඔබ සියලු දෙනා දක්වූ අදහස් මේ රටේ ජනතාව යම් ආකාරයෙන් ගන්නට පුළුවන්. නමුත් රටේ ජනතාව වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් අධ්‍යාපන බලධාරීන් විදියට ඔබ සියලු දෙනා ගන්නා වූ මේ මහඟු ප්‍රයත්නයට අපි අපේ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේමයි මේ මොහොතේ
අධ්‍යාපනය සම්බන්ධයෙන් විභාග සම්බන්ධයෙන් කිසියම් අර්බුදයකින් සිටිනවා නම් ඒ අර්බුද විසඳා ගන්නට යම් යම් ක්‍රමෝපායන් භාවිතා කරන්නට පුළුවන්. අධ්‍යාපනය සඳහා ඔබ සියලු දෙනාට ඇති අවශ්‍යතාවය, අයිතිය, උරුමය පිළිබඳව අපි නැවත නැවතත් සලකා බලලා අපි මේ අධ්‍යාපන බලධාරීන්ට ඉල්ලා සිටිනවා දුෂ්කරතා ඇති දරුවන්ට යම් යම් බාධා ඇති දරුවන්ට ඔවුන්ගේ බාධා දුරගන්න, ඔවුන්ගේ බාධාවලට පිළියම් සොයා ගන්න අපි දායක වෙමු. තව උනන්දුවෙන් ඔවුන්ගේ කටයුතු සඳහා සම්පාදනය වන්නට කටයුතු කරමු. අද දවසේ ඔබ සියලු දෙනාට අප ආරාධනා කරනවා දරුවන් ආරක්ෂා කරන්න, අපේ අධ්‍යාපනය රැකගන්න, අපේ මිනිසුන්ගේ මානසික මට්ටම මේ මොහොතේ ආරක්ෂා කරගන්න. එය තමයි COVID-19 වෛරසයෙන් අපට ආරක්ෂා වීමට ඇති හොඳම මාර්ගය. සුබ රාත්‍රියක්. කලට වැසී වසීවා කිත්වතුසාර වේවා සත්සිත් රජය දැහැමිව නොවැට වේවා ඇහැරෙන්